දැන් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා උතුම් ධර්ම රත්නයේට ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහි වුණා ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ ආර්ය අෂ්ටාංග මාර්ග භාවනාව. ඒතකොට ආර්ය අෂ්ටාංග මාර්ග භාවනාවේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා කතමංච භික්ඛවේ සම්මා දිට්ඨි. යම්කෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. ඒතර බුදුහාමුදුරු පෙන්නනවා මේකේ දුකයි කියලා එකක් තියෙනවා. ඒක ජාති ජරා ව්‍යාධි මරණ වශයෙන් තථාගතයන් වහන්සේ දුක්ඛේ පෙන්නනවා. ඒතර ඊට පස්සේ බුදුහාමුදුරු මේ දෙවෙනි සත්‍යයේදී පෙන්නනවා මේ දුක්ඛේ කියන එක ඇති වෙන්නේ තණ්හාව නිසායි කියලා. ඒක තථාගතයන් වහන්සේ පෙන්නනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් තුන් ආකාරයකට පෙන්නනවා. ඒතර අපි ඒක තේරුම් ගන්න නම් දැන් ඕගොල්ලෝ රස්සාවක් කරනවා. රස්සාවක් කරලා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවනවා. ගෑස් බිල, ඉලෙක්ට්‍රිසිටි බිල, ගෙදර කුලිය ආදී වශයෙන් බිල් ගොඩාක් ගෙවනවා. ඒ ගෙවුවට පස්සේ ඕගොල්ලන්ට රුපියල් 10ක් වගේ ගාණක් ඉතුරු වෙනවා. ඒ පාර ඕගොල්ලෝ කල්පනා කරනවා මම මේකෙන් සතුටක් ලබනවා කියලා. ඔයගොල්ලෝ යනවා අඹ ගෙඩියක් ගන්න. ඒ අඹ ගෙඩිය අඹ විකුණන මුදලාලි අඹ වර්ග දෙකක් විකුණනවා. එක අඹ වර්ගයක් රුපියල් 10යි 10ට වඩා අඩුයි. ඒක සත්තු කාලා කුණු වෙන්න වාගේ ගිහිල්ලා. අනිත් අඹ ගෙඩිය අඹ වර්ගයේ රුපියල් 20යි 20ට වඩා වැඩි. ඒක පොලිෂ් කරලා වාගේ තියෙනවා. සත්තු කාලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ කල්පනා කරනවා මගේ අතේ තියෙදි රුපියල් 10යි. මේක මට හරි ලාභයක්. මම මේ රුපියල් 10ක් දීලා අඹ ගෙඩිය අරගෙන කුණු කෑල්ල කපලා දැම්මහම මට 4න් 3ක් විතර ඉතුරු වෙනවා. රුපියල් 20ක් දුන්නොත් මට එකමාරක් විතර හම්බ වෙනවා. ඉතින් මේක හරි ලාභයක් කියලා ඔයගොල්ලෝ මේ සල්ලි දීලා අඹ ගෙඩිය අරගෙන කුණු කෑල්ල කපලා කන අවස්ථාවේදී ඕගලන්ට රසයක් ඇති වෙනවා. අන්න ඒකෙන් ඕගලන්ට ඒ කාම තණ්හාව කියන එක ඇති වෙනවා. ඒ පාර ඕගොල්ලෝ ජීවිතයේ අර්ථ දක්වා ගන්නවා. මේක තමයි මම කරන්නේ. ඊට පස්සේ රස්සාවක් කළා මුදල් උපයාගෙන බිල් ගොඩාක් ගෙවලා අඹ ගෙඩියක් කාලා ජීවත් වෙනවා කියලා චේතනා කරනවා. අන්න ඒකෙන් ඇති වෙන භව තණ්හාව කියන එක. දැන් බලන්න කාම තණ්හාවෙන් තමයි භව තණ්හාව ඇති වෙන්නේ. හැමදාම අපිට බිල් ගෙවන්න නම් සිද්ධ වෙන්නේ සතුටක් නැහැ නේද? අර සතුටක් ඇති වෙච්ච නිසායි ජීවිතේ අර්ථ දක්වා ගත්තේ. දැන් කාම තණ්හා භව තණ්හා ඇති වෙලා තියෙනවා. කාලයක් ගිහිල්ලා ඕගොල්ලෝ කියනවා මට ওই අඹ ගෙඩිය නැති වුණත් කමක් නෑ. ඔය අඹ ගෙඩිය කාලේ ඇති වෙච්ච වේදනාව තියෙනවනේ. ඒ වේදනාව මොන ක්‍රමයකට හරි මට ඇති වෙනවනම් මං ජීවත් වෙලා ඉන්න කැමතියි කියලා. අන්න ඒක තමයි විභව තණ්හාව කියන්නේ. ඕක ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා craving for non-existence කියලා. ඒකෙන් කියවෙන්නේ නැහැ Tamanට ජීවත් වෙලා ඉන්න ඕනේ නැtei කියලා. මේ කියන්නේ මොකද්ද? මම අඹ ගෙඩියෙන් තොරව ඉන්න කැමතියි. හැබැයි අඹ ගෙඩිය කාලා ඇති වෙන වේදනාව මං තාම ඉල්ලනවා. ඉතින් ඔය කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වලින් ගත්තාම විභව තණ්හාව හරි ලොකුයි. ඔයගොල්ලෝ ඔය ආකාසඤ්ඤායතන වෙනි අරූප ධානවල මහා කප්ප 20000 ගණන් පෙර ඉඳලා තියෙන නිසා ඒකෙන් ඇති වෙනා වූ නිත්‍යභාවය හැම උගලන්ට තදින් බලපාන. ඒතර බුදුහාමුදුරු දේශනා කරනවා මේ තණ්හාව කියන එක ඇති වෙන්නේ යම් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං ඒතේසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති කියලා. අපේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ප්‍රිය වෙනවද? අන්න එතන තමයි මේ තණ්හාව ඇති වෙන්නේ කියලා. ඊළඟට තුන්වෙනි සත්‍යයේදී බුදුහාමුදුරු දේශනා කරනවා යායත්වා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලෝ කියලා. ඒ කිව්වා වූ තණ්හාව සම්පූර්ණයෙන් නැති වෙලා යනවනම් මේ දුක්ඛේ නිරෝධ වෙනවා කියලා බුදුහාමුදුරු පෙන්නනවා. අර ඇහැ කන නාසය දිව ශරීරයේ ප්‍රිය වෙන තැන තමයි මේ තණ්හාව ඇති වෙන්නේ. අන්න එතනම තමයි අපි මේක නැති කරගන්නට ඕන. එතකොට හතරවෙනි සත්‍යයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේක නැති කිරීමේ මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා පෙන්නනවා. දැන් බලන්න අපි සම්මා දිට්ඨියෙන් පටන් ගත්තා. එතන කිව්වා දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසාය කියලා නේද? ඉතින් අපි හැමදාම ගිරෝ වගේ කීකියා ඉන්නවා. දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා. දුක ඇති වෙන්නේ තණ්හාව නිසා නම් අපි ඒකට පිළියමක් යදනවා. අපි අතහරිනවා.
අන්න ඒක තමයි නෙක්ඛම්මය. දැන් බලන්න අපි සම්මා දිට්ඨියෙන් ආව එහෙමනම් සම්මා සංකප්පයට දුකයි දුක ඇති වෙන තණ්හාව නිසා කියලා අතහැරීමෙන් නෙක්ඛම්මය. එතකොට මේ සම්මා සංකප්පේ නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියලා තුනක් වෙනවා. ඒ නෙක්ඛම්මේ ප්‍රමාණයට තමයි ඕගලන්ට අව්‍යාපාදයේ තියෙන්නේ. අව්‍යාපාදයේ ප්‍රමාණයට තමයි අවිහිංසාව කියන එක ඇති වෙන්නේ. කොහොමද ඒක තේරෙන්නේ? දැන් හිතන්න බලන්න ඕගලන්ට ගන්න අවශ්‍ය භාණ්ඩයක්, පයිරිස් ඩිෂ් එකක්, සෝස් පන් එකක් මොනවා හරි එකක්. ඔය ටීවී එකේ දානවා ඇඩ් එකක් 150 කඩු කරලයි කියලා. ඒ පාර ඉතින් ඕගොල්ලෝ ඒක ගන්නයි කියලා යනවා. ගියාම ඕගලන්ට පේනවා අනිත් අය ඔය ඇඩ් එක දැකලා මේක අරගෙන ගිහිල්ලා ඉතුරු වෙලා තියෙන්නේ ඒකයි. දැන් දෙන්නේ දුවගෙන ගිහිල්ලා මේ පයිරස් ඩිෂ් එකට අත තියෙනවා. මොකද වෙන්නේ? එක්කෙනෙක් එයාගේ පැත්තට අදිනවා අනිත් එක්කෙනා අනිත් පැත්තට අදිනවා. රණ්ඩු වෙන්නයි වෙන්නේ නේ. ඔතන තණ්හාව අඩු එක්කෙනෙක් ඉන්නවනම් එයා කියනවා මට මේක අවශ්‍ය නැහැ ඔයා මේක ගන්න කියලා. ඊන විපාර ආරය බොහොම ස්තුතියි කියලා ඒක ගන්නවා නේ. දැන් බලන්න අපිට මේ පයිරස් ඩිෂ් එකක් අතහරින්න පුළුවන්. අන්න ඒ ප්‍රමාණයට අපිට අව්‍යාපාද. අව්‍යාපාදේ ප්‍රමාණයට අපිට අවිහිංසාව කියන එක ඇති වෙනවා. ඉතින් නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන එක පාරවල් තුනක්. නෙක්ඛම්ම පාර, අලෝභ පාර, අව්‍යාපාද පාර, අදෝස පාර, අවිහිංසා පාර, අමෝහ පාර. එතකොට එහෙමනම් මම යන්නේ හොඳ ප්‍රතිපදාවක සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ. මම යන්නේ අලෝභ පාර. ලෝභ පාර යම් කිසි දෙයක් තියෙනවද? ඒක මට කටුවකුලක් වගේ. බාධාවක්. මම එහෙනම් ඒක අතහරින්න ඕනේ. මොනවද ලෝභ පාරේ තියෙන්නේ? මුසාවාදය. එතකොට මේ මුසාවාදයේ මම අතහරින්න. කොහොමද ඒක ඔයගලන්ට තේරෙන්නේ මුසාවාදයේ ඔකේ තියෙන්නේ කියලා? දැන් හිතන්න බලන්න. මිනිස්සේ හොරකමක් කළා. රජුරු ඉස්සරහට ගියාම රජුරු අහන හොරකම් කළාද කියලා. අර මිනිස්සයා කියනවා නෑ කියලා නේ. මරණ බයට හරි කියනවා. එතකොට අපිට පේන මේ ලෝභ පාරේ තමයි මුසාවාදයේ තියෙන්නේ. ඒතර මම යන්නේ අලෝභ පාර නිසා ලෝභ පාරේ තියෙන මුසාවාදයේ මම අතහරිනවා. මම යන්නේ අව්‍යාපාද පාර, අදෝස පාර. දේශ පාරේ තමයි මේ පරුසා වාච, පිසුනා වාච තියෙන්නේ. මම යන්නේ අදෝස පාර නිසා දේශ පාරේ තියෙන පරුසා වාච, පිසුනා වාච මම අතහරිනවා. මම යන්නේ අමෝහ පාරේ. මෝහ පාරේ තමයි සම්ප්‍රප්පලාපය තියෙන්නේ. මම යන්නේ අමෝහ පාරේ නිසා මෝහ පාරේ තියෙන සම්ප්‍රප්පලාපේ මම අතහරිනවා. දැන් පේනවද අපි ආව සම්මා වාචාවට නේද? ආපහු බලන්න අපි යන්නේ අලෝභ පාරේ. ලෝභ පාරේ තමයි අදත්තා දාණී තියෙන්නේ. මම යන්නේ අලෝභ පාරේ නිසා ලෝභ පාරේ තියෙන අදත්තා දාණී අතහරිනවා. දැන් පේනවද අපි සම්මා කම්මන්තේට ආවා. මම යන්නේ අදෝස පාර. දේශ පාරේ තමයි පාණාතිපාතේ තියෙන්නේ. මම යන්නේ අදෝස පාරේ නිසා දේශ පාරේ තියෙන පාණාතිපාතේ මම අතහරිනවා. මම යන්නේ අමෝහ පාරේ. මෝහ පාරේ තමයි කාමයේ වර්ධව හැසිරීම තියෙන්නේ. කාමයේ වර්ධව හැසිරීම නිසා මෝහය, මෝහය නිසා කාමයේ වර්ධව හැසිරීම. මම යන්නේ අමෝහ පාරේ නිසා මෝහ පාරේ තියෙන කාමයේ වර්ධව හැසිරීම මම අතහරිනවා. දැන් අපි ඇවිල්ලා තියෙනවා සම්මා කම්මන්තේට. සම්මා කම්මන්තෙන් තමයි අපි සම්මා ආජීවය කියන එකට එන්නේ. එතකොට සම්මා ආජීවයේදී පෙන්නනවා වික්ෂුන් වහන්සේ නමක් මිච්ඡා ආජීවය පහ කරලා සම්මා ආජීවයෙන් ජීවත් වෙනවා කියලා. ඒක පෙන්නනවා මේ ගහක කොළයක් කඩන්න යන්නේ නැහැ. පොළේ ඉරක්වත් අඳින්නේ අර සත්තු එහෙම මැරෙනවා නේද? තථාගතයන් වහන්සේ එහෙම කිව්වට තථාගතයන් වහන්සේ හරි ගැඹුරු අවබෝධයකින් කියලා තියෙනවා. ඒ සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේ මට පවසනවා දරුවා සම්මා ආජීවයෙන් තමයි මානෙ නැති වෙන්නේ කියලා. ඒ දවස්වල මට ඒක අහසද පොළොවද වගේ ගැඹුරු දෙයක්. මිච්ඡා ආජීවයේ තියෙනවා නම් අපිට මානෙ තියෙනවා. මම ඒක උදාහරණයකින් පෙන්නන්නම්. හිතන්න බලන්න මේ ලෝකේ සාගත කාර්යයක් තියෙනවායි කියලා. ඕගොල්ලන්ගේ ගෙදර මේ වාසනාවට ඕගොල්ලෝ ආහාරත් අරගෙන නූඩල්ස් පැකට් දෙකක් කබඩ් එකේ තව තියෙනවා. ඕගොල්ලෝ පාරට ගිහිල්ලා බලනකොට මිනිස්සු එහාට යනවා මෙහාට යනවා. මොකද මේ ආහාර නැතු ඒගොල්ලෝ දුක් වෙනවා නේද? මොකද්ද ඕගොල්ලන්ට හිතෙන්නේ? අනේ පව් කියලා හිතෙනවද? නැත්තම් මට තව නූඩල්ස් පැකට් දෙකක් ඇත කියලා හිතෙනවා. Tamanට ඉස්සෙල්ලාම එන්නේ මට නූඩල්ස් පැකට් දෙකක් ඇත කියන එක. එතකොට මේ නූඩල්ස් පැකට් දෙකට එන ඕගලන්ට මානියක් ඇති වෙනවා. නූඩල්ස් පැකට් දෙක විතරක් නෙවෙයි ඕගලන්ට තියෙන්නේ. ඕගලන්ට යාන වාහන තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, එළුව කුකුලෝ ඉන්නවා. මේ හැම එකටම මානියක් කියන එක ඇති වෙනවා. ඉතින් අපි ඕක දැක්ක පන්සලකින්. අපි පන්සලට දාණය අරගෙන ගියාම හාමුදුරුවෝ දාණය වළඳලා කියනවා අපිට ඊයේ දවසේ ආහාර හම්බුනේ නැහැ කියලා. අපි හරිය දුකක් ඇතිලා කතා කරනකොට හාමුදුරුවෝ hina වෙලා ඉන්නේ.
මොකද කියලා අහුවාම පන්සලේ නූඩල්ස් පැකට් දෙකක් තිබිලා තඹගෙන කෑවා කියන එක. එතකොට දැන් බලන්න ওই නූඩල්ස් පැකට් දෙක තිබුණේ නැත්තම් ඒ වික්ෂුන් වහන්සේ කල්පනා කරනවා මේක තමයි මේ ගෘහපතියා විඳින දුක්ඛය. එයා මේ වැඩට යන්නේ මහන්සි වෙන්නේ මුදල් හොයන්නේ මෙන්න මේ ආහාර ටික හොයාගන්න මමත් මේ දුකේ කොටස්කාරයෙක් කියලා දුක්ඛින් වෙන්නේ වෙනවා. අර නූඩල්ස් පැකට් දෙක තිබුණාම මට වැරදුනේ නෑයි කියලා මානියක් ඇති වුණා නේද? ඉතින් ඕක නිසා තමයි තථාගතයන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පන්සලක අඩු ගානේ ලුණු ටිකක්වත් තියාගන්න ඉඩ දීලා නැහැ. විනයෙන් කැප නැහැ. සහල් අමුද්‍රව්‍ය කිසි දෙයක් තියාගන්න. අර දුක්ඛේ දින එකෙන් වැටෙනවා. එතකොට අපිට තේරෙනවා එහෙනම් අපිට සම්මා ආජීවයක් නැහැ. අපි ජීවත් වෙන්නේ මිච්ඡා ආජීවය. කාටද ඔය සම්මා ආජීවය තියෙන්නේ? ඔය පිණ්ඩපාතේ වඩින මුදල් පරිහරණය කරන්නේ නැති වික්ෂුන් වහන්සේ නමකට පමණයි. පිණ්ඩපාතේ වැඩියයි කියලා නේ මුදල් පරිහරණය කරනවා නම් එතන සම්මා ආජීවය නෑ. මුදල කියන එක හරි දරුණුයි නේද? ඕනම කාමයක් මිලදී ගන්න පුළුවන්. පැයට බත් එකක් උනත් ගෙන්න ගන්න පුළුවන් නේද? එතකොට එහෙමනම් අපිට පේනවා අපිට සම්මා ආජීවයක් නෑ. එතකොට ආර්ය ශ්‍රාණික මාර්ගය කියුවා භාවනා හතරක් වෙනවා. භාවිත කාය, භාවිත සීලා, භාවිත චිත්තා, භාවිත ප්‍රඥා කියලා භාවනා හතරක්. භාවිතා කියන්නේ දිනු කරනවා. කාය වර්ධනීය, සිල් වර්ධනීය, සිත් වර්ධනීය, ප්‍රඥා වර්ධනීය. ඔය භාවිත කායා කියන කොටසට වැටෙනවා ඔය සම්මා කම්මන්තේ සම්මා ආජීවයයි කියන එක. ඒක වැඩි දිනු කිරීමෙන් ඕගලන්ට ඇති වෙන ඡන්ද සමාධිය කියන එක. කවදා හරි ඕගොල්ලෝ තේරුම් ගත්තොත් මේ විඥානය කියන එක පවතින්නේ නැtei කියලා. එහෙනම් පවතින්නේ නැති විඥාණයට තියෙන කැමැත්ත බහැලා යනවා. පවතිනා වූ නිර්වාණයට කැමැත්ත ඇති වෙනවා. ඒක තමයි ඡන්ද සමාධිය කියලා කියන්නේ. එතකොට මේකට උදව් උපකාර කරන්නේ කවුද? සම්මා කම්මන්තයයි සම්මා ආජීවයයි. කොහොමද සම්මා කම්මන්තයෙන් උදව් උපකාර කරන්නේ? දැන් බලන්න ඕගොල්ලෝ සම්මා කම්මන්තේ නැත්තම් තියෙන්නේ මොකද්ද? මිච්ඡා කම්මන්තේ නේද? ඒ කියන්නේ මේ පාණාතිපාතයෙන් කරනවා කියන්නේ. එතකොට පාණාතිපාතේ කරන්න ඕගොල්ලන්ට සතෙක් මරන්න හිතන්න පුළුවන්ද? දිග උස්මක් අදින්න නැතුව. සතා මරනවා කියලා හිතනකොට දිග උස්මක් ඇදෙනවා. සතා මරන්න පීය උස්සනකොට දිග උස්මක් ඇදෙනවා. සතාට පීයෙන් අනිනකොට දිග උස්මක් ඇදෙනවා. හොඳයි මම සම්මා කම්මන්තේ තියෙනවා මම පාණාතිපාතේ කරන්නේ. එහෙමනම් සතා මරන්න හිතන්න උස්මක් ගන්න ඕනේ. එහෙමනම් ආස්වාස පාස්වාස නිරෝධේන චතුත්ථ ධාන සමාපත්තිය ඒකෙන් තමයි ඡන්ද සමාධිය කියන එක ඇති වෙන්නේ. ආපහු ඉරිද දවසට ඕගලන්ට දිග උස්මක් ඇදෙනවා නේද? හෙට මට වැඩට යන්න වෙනවා කියලා උස්මක් ඇදෙනවා. එතකොට මේ වැඩට යනවා කියන එක වැටෙන්නේ අදත්තා දාණයට. අපි ඒක තුන්වෙනි දවසේදී පැහැදිලි කරනවා. ඒක සඳහා තමයි අපි හුස්ම ගන්න. එතකොට අපි යන්න හිතන්නේවත් නැත්නම් එහෙනම් ආස්වාස පාස්වාස නිරෝධේන චතුත්ථ ධාන සමාපත්තිය ආන්නේකින් ඡන්ද සමාධිය ඇති වෙනවා. එතකොට මේකට උදව් උපකාර කරන්නේ කවුද? සම්මා ආජීවය. දැන් බලන්න ඕගලන්ට පුළුවන්ද අතට පිඟානක් අරගෙන අල්ලපු ගෙදරට ගිහින් කියන්න මම මේ හොඳට කාලා බීලා ළමයි හදාගෙන ටීවී බලාගෙන ඉන්නයි හදන්නේ. මට ඒකට උදව්ක උපකාරයක් කරන්න කියලා පිඟාන අල්ලන්න පුළුවන්. අර මිනිස්සේ ගහලා එළවයි නේද? හැබැයි භික්ෂුන් වහන්සේ නමකට නම් කියන්න පුළුවන් මම මේ ලෝකේ දුකයි කියලා දැනගෙන මම මේ දුක්ඛෙන් නිදහස් වෙන්නයි උත්සාහ කරන්නේ. මට ඒකට උදව්ක උපකාරයක් කරන්න කියලා අර පාත්‍රය ඇල්ලුවාම අර මිනිස්සේ කන්න තියෙන දේ හරි දෙනවා කියන එක තියෙනවා නේද? ඉතින් අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපේ අර මිච්ඡා ආජීවයේ තියෙනවනේ. දැන් අපිට අද කියලා තියෙන්නේ කොහොමද? තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න කාටවත් අතපය පාන්න එපා. තමන් ගිහිල්ලා මේ රස්සාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙලා ඉන්න කියලා නේ. එතකොට අපේ අර තියෙනවනේ මේ මිච්ඡා ආජීවයෙන් ඇතිවෙච්ච මානෙ ඒක විසින් අපි වළක්වනවා අර හිඟා කාල හරි මේක ඉවරයක් කරගන්න එක. දැන් අර මිනිස්සු කිව්වට මේක තමයි ජීවත් වෙන්න ඕනි කියලා රස්සාවක් කරගෙන තථාගතයන් වහන්සේ පෙන්වන්නේ මේ නිර්වාණයට යන්න නම් ඒක හරි ක්‍රමයෙන් නෙමෙයි. තථාගතයන් වහන්සේ පෙන්වනවා මේ භික්ෂුන් වහන්සේලාට මේ ගෘහපතිය ගරහනවා පිඬු සිගා වඩිනවා කියලා. පිඬුවලේ සූත්‍රය බලන්න. එතකොට ඒ වුණත් මේ කුල පුත්‍රයෝ මහාන වෙන්නේ මම මේ කොහොම හරි මේ දුක්ඛය කෙලවර කරගන්නවා කියලා. ඒතර අපේ මිච්ඡා ආජීවය නිසා ඇතිවෙච්ච මානෙ ඒක විසින් අපි වළක්වනවා අර හිඟා කාල හරි මේක කරගන්න එක. එතකොට එහෙමනම් සම්මා ආජීවය තියෙනවා නම් ඒ මානෙ නෑ. එහෙමනම් අපිට සම්මා කම්මන්තේ පවත්වන්න පුළුවන් වෙනවා. ඒකෙන් ඡන්ද සමාධිය. එතකොට මේකට උඩින් එකක් එනවා යටින් තව එකක් එනවා.
උඩින් එනවා සම්මා වාචාව, යටින් එනවා සම්මා වායාමී කියන එක. අන්න ඒකට කියනවා භාවිත සීලා කියලා. මේක භාවිතා කිරීමේ ඕගලන්ට ඇති වෙන චිත්ත සමාධිය කියන එක. ඒ චිත්ත සමාධිය පැහැදිලි කරනවා නම් දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ පාඩම් කරනවා. ඔය පාඩම් කරන තැනට දෙන්නෙක් ඇවිල්ලා කියවනවා. හරි කරදරයක් නේද? ඒ පාර ඕගලන්ගේ අම්මා තාත්තා හරි කියනවා අනේ මේ ඕගොල්ලෝ අර පැත්තකට ගිහිල්ලා කියවන්න මේ ළමයට පාඩම් කරගන්න දෙන්න කියලා. දැන් සද්දය ඇහෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඕගොල්ලෝ බනින්නේ නැද්ද? අර දෙන්නට. මෙතන ඉඳන් කියෙව්වා. මට මේ පාඩම් කරගන්න දුන්නේ නැහැ කියලා. මොනවද ඔය කියෙව්වේ? අරගොල්ලෝ අර කියවපු වචන වලට ඕගලන්ගේ සිත යනවා කියන එක තේරෙනවා. එතකොට දැන් අපි කාට හරි හිතෙන් හරි බනිනවා නම් අපිට ඉතින් චිත්ත සමාධිය නැහැ. ඔය කාටවත් බනින්නේ නැත්තම් හිතෙන්වත් බනින්නේ නැත්තම් අපිට අන්න චිත්ත සමාධිය කියන එක තියෙනවා. එතකොට ඔය අපි වචන කතා කරන්නේ බනිනවා කියන එක කරන්නේ විතක්ක ਵਿਚාර කියන ඒවා. විතක්ක ਵਿਚාර කියලා කියවහම ඒක ඇවිල්ලා දැන් හිතන්න මලකට බඹරෙක් කියනවා ඒක විතක්කේ. බඹර මලවටේ කැරකිනවා ඒක ਵਿਚාරය. එහෙම නැත්නම් මිනිස්සෙක් එනවා ඈතින් එයාව අඳුනා ගන්නවා මිනිස්සෙක් කියලා. ඒක විතක්කේ. ඒ මිනිස්සයා ලං වෙනකොට එයාගේ කෙස් ටික දිගයි. ඒක නිසා කාන්තාවක් කෙස් ටික කපලා ඒ නිසා පුරුෂයෙක්. ඒක ਵਿਚාරය. එතකොට අපි දැන් සම්මා වාචාව තියෙනවා නම් අපිට මොකක්ද කියන්න පුළුවන්? අපිට කියන්න පුළුවන් දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී ප්‍රතිපදාවයි. ඔන්න ඔච්චරයි කියන්න පුළුවන්. එක්ක අපි ඒක කියනවා. එහෙම නැත්නම් අටවාගෙන නිකන් ඉන්නවා. එහෙනම් විතක්ක ਵਿਚාර නිරෝධේන ဒုတိ ය ධ්‍යාන සමාපත්තිය. ඒකෙන් තමයි මේ චිත්ත සමාධිය කියන එක ඇති වෙන්නේ. එතකොට ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරන කාට හරි අනුකම්පා කරනවා නම් අපි කිව යුතු දෙයක් මොකද්ද? දුකයි, දුක්ඛ සමුදයයි, දුක්ඛ නිරෝධයයි, නිරෝධගාමිනී ප්‍රතිපදාව. එච්චර තමයි කියන්නේ. මේ හොත් හරි රහයි කියන්න පුළුවන්. ඒකයිල මිච්ඡා වාචාවට වැටෙනවා. ඉතින් අපිට දැන් කතා නොකර ඉන්න හරි අමාරුයි නේද? භාවනාවට આવත් කියවන්න හිතෙනවනේ. ඔෆිස් එකට ගියාත් කියවන්න හිතෙනවනේ. ඉතින් ඒකට හොඳ විරියක් තියෙනවා. අන්න ඒක තමයි මේ සම්මා වායාමයේ කියන එකේ තියෙන්නේ. එතකොට අපි මේ සම්මා වායාමයේ බලමු ඒක හතර ආකාර වෙනවා. අපි මුලින්ම pāli භාෂාවෙන් මේක බලමු. ඉද බික්කවේ බික්කු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං මාති පජහති. ඉද බික්කවේ බික්කු භික්ෂුන් වහන්සේ අනුප්පන්නානම් පාපකානම් අපිට ඉපදිලා නැති පාපක අකුසලානම් ධම්මානම් අකුසල ධර්ම අනුපාදාය නොබෙදීම් පිණිස චන්දං ජනේති ඡන්දේ ඇති කරගන්න වෑයම් කරන වායමති විරියං ආරම්භති විරිය ආරම්භ කරගන්න චිත්තං පග්ගං ආති පජහති සිත දැඩි කරගන්න මොනවද අපිට ඉපදිලා නැති ලාමක පාපක අකුසල කර්ම ඒව තමයි කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක. ඔයගලන්ට මේ වෙලාවේ කාම විතක්කයක් තියෙනවද? නෑ නේද? ව්‍යාපාද විතක්කයක් නෑ. විහිංසා විතක්කයක්. හැබැයි පාරට බැස්සාම ලස්සන කාන්තාව, ලස්සන පුරුෂයෝ, ලස්සන බබාලා, ලස්සන ඇඳුම් දැක්කාම ඕ කාම විතක්කයන් ඇති වෙනවා. එහෙමනම් තමන් කල්පනා කරනවා මම ගෙදිත් හොඳයි, එළියට බැස්සාම මට මේක තියෙනවා. අන්න එහෙමනම් විරියක් ඇති කරගන්නවා මම මේවා ඇති වෙන්න දෙන්නේ නැහැයි කියලා. ඕගලන්ට කලින් තිබුණා. දැන් ඒක මැරිලා. ඒක තමයි අනුපාදාය. අපි උපද්දවන්නේ නැහැ ආපව. ඒක සඳහා විරියක්. එහෙනම් මේක පෙර විරියක් කියලා පේනවා නේද? යමක් අකුසලයක් ඇති වෙන්න පෙර නවත්තා ගන්න විරියක්. ඒකට දෙවෙනි විරියකුත් තියෙනවා. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං ආති පජහති. uppannānaṁ pāpakānaṁ මොනවද අපිට ඉපදිලා තියෙන පාපක අකුසල ධර්ම? ඒව තමයි ලෝභ, ද්වේෂ, මෝහ. ඕගලන්ට මේ ලෝභය හැමතිස්සෙම තියෙනවද? නෑ නේද? ද්වේෂයත් හැමතිස්සෙම නෑ. හැබැයි මෝහය නම් තියෙනවා. මෝහය තියෙනවා නම් ලෝභයයි, ද්වේෂයයි ඇති වෙනවා. ඉතින් මේවා තියෙනවා කියලා දැනගෙන ඒව පහ කරන්න අපි විරියක් භාවිතා කරනවා. එතකොට දැන් මේක පසු විරියක් කියලා පේනවා එහෙනම් නේද? යමක් ඇති වෙලා තියෙන එකක් පහ කරන්න. ඉතින් ප්‍රඥාවන්තයෙකුට හිතෙන්න පුළුවන් කොහොමද මට ලෝභ දෝෂ මොහ ඇති වෙන්නේ? දැන් මම ටිකකට ඉස්සෙල්ලා කිව්වා මම හරියට මගේ යන්නේ. මම පළවෙනි විරියෙම කිව්වා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක එපා කියලා. එහෙමනම් කොහොමද මට මේ ලෝභ දෝෂ මොහ ඇති වෙන්නේ? එහෙම හිතුවට ඒක හරියන්නේ නැහැ. දැන් හිතන්න බලන්න වැස්සාම ඕගලන්ගේ ගෙදරට කුණු වතුර පාරක් එනවා.
ඔයගොල්ලෝ පළවෙනි දවසේ කිව්වසෝ. දෙවෙනි වසෙත් දැස්සාම කුණු වතුර පාරක් එනවා. එදත් ඉවසුවා. තුන්වෙනි දවසේ කල්පනා කරනවා මේක නම් මං ඉවසන්නේ මම මේක මේ වහනවා කියලා. ඊළඟ වැව්වට මොකද? අර පළවෙනි දවසේ දෙවෙනි දවසේ ආපු කුණු වතුර ටික ඕගොල්ලන්ගේ මිදුලේ තියෙනවා නේද? ඒ කියන්නේ මේ ශරීරය හදාගත්තා කියන්නේ මේක මෝහය. මෝහය තියෙනවා නම් ලෝභයයි, ද්වේෂයයි ඇති වෙනවා. එතකොට ඒක තියෙනවායි කියලා දැනගෙන ඒක පහ කරන්න විරිය. එතකොට එනම් මේක අකුසල් පැත්තට තියෙන දෙකක් නේද? ඒක අයින් කරන්න තියෙන එක. ඊළඟට කුසල් පැත්තටත් එනවා දෙකක්. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං ආති පජාති. අනුප්පන්නානං කුසලානං ධම්මානං. අපිට ඉපදිලා නැති කුසල ධර්ම මොනවද ඒ? කෙනෙක් කල්පනා කරනවා මම සෝතාපන්නයේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා. සෝතාපන්න පුද්ගලයා යාගේ මගපල චිත්තේ නංවලා ඉන්නකොට මේ ලෝකේ කිසි දෙයක් එයා මගේ කියලා ගන්නෙ නෑ. එයාගේ සිත විශාලයි. ඒ විශාල වෙච්ච චිත්තේ නිසා එයාට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙනවා. අන්නේ ශ්‍රද්ධාව මං ඇති කරගන්නවා කියලා තමයි මේ විරිය භාවිතා කරන්නේ. සෝවාන් වෙලා නම් සකුදාගාමී නේද? මේ විදියට. එහෙනම් ඔයගලන්ට පේනවා මේක පෙර විරියක් කියලා. නැති දෙයක් ඇති කරගන්න කරන විරිය. ඊළඟට හතරවෙනි විරියකුත් තියෙනවා. uppannānaṁ කුසලානං ධම්මානං තිතියා සම්මෝසාය බීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපුරිය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගං ආති පජහති. uppannānaṁ කුසලානං ධම්මානං මොනවද අපිට ඉපදිලා තියෙන කුසල ධර්ම? දැන් අර තුන්වෙනි විරියදී කිව්ව සෝතාපන්නයන්ගේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා නේද? ඒතකොට සෝතාපන්න පුද්ගලයා එයාගේ ඵලචිත්තේ නංගලා ඉන්නකොට එයා මේ ලෝකේ කිසි දෙයක් මගේ කියලා ගන්නෙ නෑ. එයාගේ සිත විශාලයි. ඒ විශාල වෙච්ච චිත්තේ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක තමයි නිර්වාණය කියලා. ඵලචිත්තය කියන්නේ නිර්වාණය නෑ. ඒක බෝධිපාක්ෂික ධර්මයක්. ඒක බෝධිය නෙමෙයි. ඒකට එයා මුලාවටපත් වෙන්නේ. ඒකයි මේ තිතියා සම්මෝසාය කියන්නේ. හැබැයි එයා දැනගන්නවා මේ ඵලචිත්තේ නැංවීමෙන් තමයි ඊළඟ ඵලචිත්තයට යන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක විපුල බවටපත් කරන වේපුල්ලාය. භාවනාය පාරිපූර්ණය. භාවනාවෙන් පරිපූර්ණත්වයටපත් කිරීම සඳහා ඡන්දයක් ඇති කරගන්නවා, වෑයම් කරගන්නවා, විරිය ආරම්භ කරගන්නවා, සිත දැඩි කරගන්නවා. එතකොට එහෙනම් ඔයගොල්ලන්ට පේනවා මේක පසු විරියක් නේද? යමක් ඇති වුණාට පස්සේ ඒක පවත්වන්න, මේන්ටේන් කරන්නා වූ විරිය. ඉතින් මේ විරිය හතර හරි වැදගත්. මේක නැත්තම් ඔයගොල්ලන්ට ඔය පුටුවේ නැගිට ගන්නත් බෑ නේද? එතකොට මේ විරිය හතර පාලි භාෂාවෙන් මෙහෙම ඉගෙනගෙන ඔයගොල්ලෝ සිහි කරනවා නේද? ඒකමැති ප්‍රීතිය ගලන. ඒ තරම් වටිනා උදාහරණයක්. එතකොට එහෙනම් අපිට පේනවා භාවනා දෙකයි නේද? භාවිත කාය, භාවිත සීල. භාවිත කාය කිව්වහම කාය සංස්කාර නිරෝධයෙන් චතුත්ථ ධානය සමාපත්තිය. ඒකෙන් අපිට ඇති වෙනවා ඡන්ද සමාධිය. භාවිත සීලා කිව්වා වචී සංකාර නිරෝධයෙන් ဒုတိ ය ධානය සමාපත්තිය. අන්න ඒකෙන් අපිට ඇති වෙනවා චිත්ත සමාධිය. දැන් ඔයගලන්ට පේනවා එහෙනම් කාය සංස්කාරات නිරෝධයි. ඒ වගේම වචී සංකාරات නිරෝධයි. දැන් ඉතුරුලා තියෙන්නේ මොනවද? චිත්ත සංස්කාර නේද? අන්න ඒකේ නිරෝධය සඳහා තමයි අපි ඊළඟට කටයුතු කරන්නේ. ඒකට මේකට උඩින් එකක් එනවා, යටින් තව එකක් එනවා. උඩින් එනවා සම්මා සංකප්පේ, යටින් එනවා සම්මා සමාධිය. අන්න ඒකට කියනවා භාවිත චිත්තා කියලා. ඒක මගින් ඇති වෙන්නේ ඕගලන්ට විරිය සමාධිය. ඒ විරිය සමාධියදී අපි ඔක්කොම චිත්ත සංස්කාරයෙන් අයින් කරන්නේ නේ. ඔය ඊර්ෂ්‍යාව, මච්චරිය, මක්කේ, පලාසය. අදහස ඕගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒ වගේ ධර්මයන් අපි අයින් කරන චිත්ත සංස්කාරය. දැන් අපි සම්මා සංකප්පය කියන එක ඉගෙන ගත්තා. සම්මා සමාධිය කියන්නේ එතන පෙන්වනවා විවිච්ඡේව කාමෙහි විවිච්ඡ අකුසලේ ධම්මෙහි සවිතක්කං සවිචාරං විවේකදම් ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පච්ච විහෙරති කියලා. කාමයෙන් අයින් වෙලා අකුසල ධර්මයෙන් අයින් වෙලා විතක්ක ਵਿਚාර. මොනවද විතක්ක ਵਿਚාර? නික්කම්ම, අව්‍යාපාද, අවිහිංසා. ඒ කියන්නේ මේ සම්මා සංකප්පයේ තියෙන දෙයට අපේ සිත සමාදම් කරගත්තා. ඉතින් උතන බුදුහාමුදුරු ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය වශයෙන් පෙන්නනවා. දැන් බලන්න ඕගොල්ලෝ අර පයිරෙස්ටිස් එක අතහැරලා ආව. ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කල්පනා කරනවා භාවනාවට වාඩි වෙලා. අද මං හරි හොඳයිනේ. අද මං දන් දුන්නා. එයි අර මනුස්සයාට අරක ගන්න ඕගොල්ලෝ දුන්නා නේ. ඒක තමන්ගේ අත්හැරීමේ ගුණය සීකරහම තමන්ට ප්‍රීති හිතන් ගලනවා.
තමන්ගේ ප්‍රීතිය ගන්නකොට දැන් ඊර්ෂ්‍යා කරනවද? අර මනුස්සයාට තමයි පයිරේස් ඩිෂ් එක හම්බුනේ කියලා නෑ නේද? ඒකට අර විරිය සමාධිය කියන එක පවතිනවා. එතකොට අපිට එන භාවනා තුනක් පේනවා. භාවිත කාය, භාවිත සීලා, භාවිත චිත්ත. දැන් එතකොට මේකට උඩින් එකක් එනවා, යටින් තව එකක් එනවා. අන්න ඒක තමයි සම්මා දිට්ඨියයි සම්මා සතියයි. අන්න ඒකට කියනවා භාවිත ප්‍රඥා කියලා. මේක කිරීමෙන් ඔයගලන්ට ඇති වෙන විමර්ශා සමාධිය. විමර්ශා සමාධියදී අනිත්‍යයි දුක්ඛයි කියලා එහෙම දැකලා එතකොට අර චිත්ත සංස්කාරයන් සම්පූර්ණයෙන් නිරෝධය කරා ගැනීම. එතකොට මේකට උදව්පකාර කරන්නේ කවුද? සම්මා දිට්ඨියයි සම්මා සතියයි. එතකොට සම්මා සතියදී පෙන්වන්නේ මොකද්ද? කෙටියෙන්ම කියනවනම් ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අස්තංගෝ කියලා කියනවා. රූපේ මේ ආකාරයි, රූපේ හට ගැනීම මේ ආකාරයි, රූපේ නැතිවීම අස්තංගමේ මේ ආකාරයි කියලා පෙන්නනවා. ඉතින් සම්මා සතියෙන් උදව්පකාර කරනවා සම්මා දිට්ඨියට. පුණු පුණා මේ යන විඥාණය හදන්න පුළුවන්. හදන්න බෑ නේද කියන එක පෙන්වා දෙනවා. සතර සතිපට්ඨාන සූත්‍රයේ තථාගතයන් වහන්සේ මේක කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා අනුපස්සන හතරකින් දේශනා කරනවා. එතකොට එහෙනම් ඕගලන්ට පේනවා දැන් භාවනා හතරයි. භාවිත කායා කිව්ව කාය සංස්කාර නිරෝධයෙන් චතුත්ථ ධානය සමාපත්තිය, ඒකෙන් ඡන්ද සමාධිය. භාවිත සීලා කිව්ව වචී සංකාර නිරෝධයෙන් ဒုတိ ය ධානය සමාපත්තිය, ඒකෙන් චිත්ත සමාධිය. භාවිත චිත්තා කිව්ව චිත්ත සංස්කාර වල කොටසක් නිරෝධයි, විරිය සමාධිය. භාවිත ප්‍රඥා කිව්ව චිත්ත සංස්කාර සම්පූර්ණයෙන් නිරෝධයි, විමර්ශා සමාධිය. එහෙනම් ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කළ ඉද්ධිපාදයන් වැඩෙනවා. එතකොට හරියට මගේ දැන් සම්පූර්ණයි. දැන් අපි ඉගෙන ගත්ත සම්මා දිට්ඨියෙන් තමයි සම්මා සංකප්පය ඇති වෙන්නේ. දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා කියලා අපි අතහැරියා නේද? නෙක්ඛම්මේ. අපි යන්නේ අලෝභ පාරේ, ලෝභ පාරේ තියෙන මුසාවාදී අතහැරියා සම්මා වාචාව. ලෝභ පාරේ තියෙන මේ අදත්තා දානිය අතහැරියා සම්මා කම්මන්ත. දැන් පේනව නේද? සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පේ. සම්මා සංකප්පෙන් තමයි සම්මා වාචාව. ඉතින් තථාගතයන් වහන්සේ ওই විදිහට පෙන්වන මහා චත්තාරික සූත්‍රයේ මේ මහා චත්තාරික සූත්‍රය තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ මේ හරියට මග බලන්න හොඳම සූත්‍ර දේශනාව. ඒකේ බුදුහාමුදුරු පෙන්නනවා මේ විදිහට මේ සම්මා වාචාවෙන් සම්මා කම්මන්තේ, කොහොම කියලා සම්මා සතියෙන් තමයි සම්මා සමාධිය, සම්මා සමාධියෙන් තමයි සම්මා ඥානෙ, සම්මා ඥානෙන් තමයි සම්මා විමුක්තිය කියන එක ඇති වෙන්නේ. එවනම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට කාරණා 8යි, ආශ්‍රවන රහතන් වහන්සේට කාරණා 10යි. සම්මා ඥානයයි සම්මා විමුක්තියයි කියන දෙකක් තියෙනවා. ඉතින් එහෙනම් මේ සම්මා දිට්ඨිය හරි වැදගත් නේද? එතකොට ඒක එහෙනම් අපි බලමු ඔය මහා චත්තාරික සූත්‍රයේ බුදුහාමුදුරු පෙන්නනවා. ඔය සම්මා දිට්ඨිය පෙන්වන්න ඉස්සෙල්ලා මිච්ඡා දිට්ඨිය පෙන්වනවා. ඒකේ පෙන්නනවා කෙනෙක් කල්පනා කරනවා මේ මව නැත පියා නැත. දීපු දෙයින් පළක් නැත. එලවක් නැත මෙලවක් නැත. එලව මෙලව දැනගෙන ධර්මයේ දේශනා කරන ශ්‍රමණී බ්‍රාහමණී නැති කියලා කියනවා. එතකොට දැන් ඔය මව නැත පියා නැත. දැන් බලන්න ඔය ඕක තනි කර කම්මැලියගේ කතාව. කම්මැලිය ඉගෙන ගන්න නැතුව ඉන්නකොට ඒ කම්මැලියගේ අම්මා යාගේ කණෙන් අල්ලගෙන පාරට ගෙනහිල්ලා ඔය පාර අතු ගන්න මිනිස්සෙක් පෙන්නලා කිව්වා පුතේ උඹ ඉගෙන ගත්තේ නැත්තම් උඹටත් ඔන්න ඔච්චරයි වෙන්නේ පාර අතු ගන්න තමයි වෙන්නේ කියලා. ඒ වගේම අම්මා ඉඳන් කිව්වා පුතේ උඹ ඉගෙන ගත්තොත් අර බෙන්ස් කාර් එක යන මාමා මතකද? අන්නේ මාමා වාගේ යන්න පුළුවන් මේ කියලා. ඒ පාර ඉතින් කම්මැලිය ගිහිල්ලා ඉගෙන ගත්තා. දැන් ඉතින් එයා දැන් රස්සාවක් කරනවා. අරක්කු බෝතලයක් එහෙම ගෙදෙට්ට ගෙනල්ලා මේ කරවල කෑල්ලක් බැදගෙන සප්පායම් වෙනවා. අම්මා සෙල්ලෙන්දුන් ඇදගෙන පන්සල් යනවා භාවනා කරන්න යනවා. අම්මට කියනවා අම්මේ මං අම්මා කිව්ව එක කළානේ. ඔය එලවක් නැහැ මෙලවක් නැහැ අම්මේ. එලෝ මෙලෝ දැනගෙන ධර්මයේ දේශනා කරන ශ්‍රමණේ බ්‍රාහමණෙක් නැtei කියලා කියනවා. දැන් බලන්න එලවක් මෙලවක් එහෙම තියෙනවා නම් අර එයාටත් අම්මා කරන වැඩේ කරන්න වෙනවා නේද? පන්සල් යන්න වෙනවා, භාවනා කරන්න වෙනවා, සිල් රකින්න වෙනවා. මෙයා මේකට කම්මැලි. එතකොට ඔය එක තමයි මිච්ඡා දිට්ඨිය. ඔකට විරුද්ධ වෙච්ච සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය දෙආකාරයි කියලා තථාගතයන් වහන්සේ වදාරන දෙවයන් වදාන. ඒකේ එක සම්මා දිට්ඨියක් ලෞකික එකක්, තව එකක් තියෙනවා ලෝකෝත්තර එක.
ඒ ලෞකික සම්මාදිට්ඨිය මොකද්ද? ඒකෙදී ආ පිළිගන්නවා මම ඈත පියා ඈත. දීපු දෙයින් පළක් තියෙනවා. එලවක් තියෙනවා, මෙලවක් තියෙනවා, එලෝ මෙලෝ දැනගෙන ධර්මයේ දේශනා කරන ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා එයා කල්පනා කරනවා. දැන් බලන්න මේ කම්මැලට උනත් උගන්නපු ගුරුවරයෙක් හිටියා නේද? එහෙමනම් අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා කියලා එයා පිළිගන්නවා. එතකොට ඔය සම්මාදිට්ඨිය නිසා තමයි ඕගොල්ලෝ අද දන් දීම එහෙම කරන්නේ. නැත්තම් මොකටද දන් දෙන්නේ? දැන් බලන්න ඕගොල්ලෝ හොරකම් කරනවා නම් හොරකම් කරගන්න. කවුරු හරි මරනවා නම් මරා ගන්නවා නේද? ඔය කැමති විදිහට ඉන්න පුළුවන් නේද? මෙතනින් පස්සේ යන්නේ පොළොවට නම්. අර එලොවක් මෙලොවක් තියෙන නිසා තමයි තමන් කල්පනා කරනවා ඒකටත් මම යම් කිසි කටයුත්තක් කරන්න ඕනේ කියලා. හැබැයි බුදුහාමුදුරෝ දේශනා කරනවා මේක විපාක තියෙනවා. උපදි වේපක්කා. ඒ කියන්නේ මේක නිසා ඔයගොල්ලන්ගේ ඉපදීම කියන එක ඇති වෙනවා. හැබැයි තථාගතයන් වහන්සේ පෙන්නනවා කුසල් කරන්න බය වෙන්න එපා කියලා. මොකද කුසල් කරේ නැත්නම් ඒක ඔයගොල්ලෝ හොඳ තැන් වල ඉපදෙන්නේ නැහැ නේද? ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා කතමංච වික්කවේ සම්මාදිට්ඨි අරියානාශ්‍රවා ලෝකෝත්තරා මග්ගංගා කියලා. අන්න එතෙන්දි පෙන්නනවා අරි චිත්තස්ස අනාසව චිත්තස්ස හරිය මග්ගං සමංගිනු හරිය මග්ගං භාවිතෝ ප්‍රඥා ඉන්ද්‍රියං ප්‍රඥා බලං ධම්මවිචී සම්බොජ්ජංගා අයං උච්චති වික්කවේ සම්මාදිට්ඨි අරියානාශ්‍රවා ලෝකෝත්තරා මග්ගංගා කියලා. අරි චිත්තස්ස ඒ කියන්නේ සෝවාන් ඵල චිත්තයක තිබෙනා වූ ප්‍රඥාව. ඊළඟට අනාසව චිත්තස්ස. අනාසව චිත්තය කියලා කියන්නේ අපේ මේ සිත විමුක්තියට ගිහිලා නවත්තන්න පුළුවන්. ඒ නැවතුවාම අපේ සිත දුවන්නේ නැහැ. දැන් අපි නිතරම මේ දැන් පොල් ගහක් එහෙම දැක්කම අපි රචනයක් ලියනවා නේද? දන්නේව නැතුව. මේ පොල් ගහ තාල වර්ගයේ ගහක් කියනවා, ගෙඩි කන්න පුළුවන් කියනවා, දී පරාල වලට ගන්න පුළුවන් කියනවා. මොනවද ওই රචනිය තුල තියෙන්නේ? ඕගොල්ලන්ගේ භවය පවත්තන්න උදව් උපකාර කරන්නා වූ ධර්මය තමයි ඒක තුල තියෙන්නේ. පොල් ගහක් නෙමෙයි වල් ගහක් දැක්කත් ඕගොල්ලෝ රචනයක් ලියනවා. ඕගොල්ලෝ කියන මේ වල් ගහ නැතුව අපිට මුකුණ වෙන්න ගහක්වත් තිබුණා නම් ඒක කණ්ඩවත් තිබුණා කියලා. අර අනාශ්‍රව චිත්තයට ගියේ කෙනා පොල් ගහ දකින්න රචනයක් නැහැ. වල් ගහ දකින්න රචනයක් නැහැ. එයාගේ සිත නතර වෙලා තියෙනවා. අන්න ඒ වගේ චිත්තයක තිබෙනා වූ ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක් ධම්මවිචය. අන්න ඒක තමයි සම්මාදිට්ඨිය. ආපහු පෙන්නනෝ අරිය මග්ගං සමංගිනු. සෝවාන් මාර්ග චිත්තයක තිබෙනා වූ ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලය. ඊළඟට පෙන්නනෝ අරිය මග්ගං භාවිතෝ. දැන් ඕගොල්ලෝ අරියටමක වඩන අය, භාවනා දිනු කරන අය. ඒ භාවනා කරගෙන යනකොට ඕගොල්ලන්ට එක වෙලාවක එනවා. ඇත්ත තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මේ තණ්හාව නිසා මේ දුක ඇති වෙන්නේ. එහෙම නැත්නම් භවය නිසා ජාතිය ඇති වෙන්නේ. අන්න ඒ සම්මා දිට්ඨිය බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒකේ විපාකනේ කර්මයක් නෑ. ඕගොල්ලෝ ඉපදෙන්නේ නෑ. අන්නේ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සඳහා තමයි ඕගොල්ලෝ මේ දවස් 4ෙම උත්සාහ කරන්නේ. මොකද්ද? ආර්ය වූ සම්මා දිට්ඨිය ඇති කරගන්න. එතකොට එන ඕගලන්ට පේනවා මේ සම්මා දිට්ඨිය හරි වැදගත්. මේක නැත්තම් මොකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අපි ඒක දීර්ඝ වශයෙන් බලමු. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා සතර සතිපට්ඨාන සූත්‍රයේ කතමංච භික්ඛවේ සම්මා දිට්ඨි. යම්කෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. ඒතකොට ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා කතමංච භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං. ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, දුක්ඛ දෝමනස්ස ශෝක පරිදේව උපායාසාපි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, ප්‍රිය විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං, සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා තථාගතයන් වහන්සේ පෙන්නනවා. එතකොට මේක අපි මේ ලකුණු කරලා තිනවා මේ කොලේ ගන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලෝ හොයනවා නම් මේක තියෙන්නේ ඕගලන්ගේ ওই කහපාට පොතේ 17 වෙනි පිටුවේ තමයි මේක තියෙන්නේ. එතකොට මේකේ ලකුණු කරලා තියෙනවා ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක්ඛ, දෝමනස්ස, ශෝක, පරිදේව, උපායාස, ප්‍රිය විප්පයෝග, අප්‍රිය සංපයෝග, යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං කියලා. ඒතකොට දැන් ඉතින් අපි මේ දුක්ඛේ කොටස් ටික බැලුවේ නැත්නම් අපිට දුක වැටහෙන්නේ නැහැ නේද? ඒවනම් අපි කොටස් බලමු. පළවෙනිම බලමු මේ ජාතිය කියන එක.
අන්න ඉතින්දි බුදුහාමුදුරුවෝ පෙන්නනවා යන් තේසං සත්තානං සම්මි සත්‍යනිකායේ ಜಾති සංජාති ඔක්කන්දි අපි දීපන්ති කන්දානම් පාතුභාවෝ ආයතනාන පටිලාභෝ කියලා. අපි එක එක සත්‍යනිකාවල ඉපදෙනවා. කොහෙද අපි ඉපදෙන්නේ? අපි අපායේ ඉපදෙන්නේ, තිරිසන් ලෝකෙ ඉපදෙන්නේ, പ്രേත ලෝකෙ ඉපදෙන්නේ, මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ, දිවි ලෝකෙ ඉපදෙන්නේ, බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ. ඔය ටික බැලුවාම ඇති නේද? දැන් අසුරේ කිව්වම හිතන්නකො. ඔය ප්‍රේතියෝ වගේ කියලා නේද? එතකොට දැන් අපි අපාය. කොහෙද ඔය අපාය කියන එක තියෙන්නේ? දැන් බලන්න මේ නෝනයි මහත්තයයි රණ්ඩු වුණාම එක්කෙනෙක් ඉඳන් කියනවා මේක තමයි අපාය කියලා නේද? එතකොට ඒගොල්ලෝ එහෙම කිව්වට මේක අපාය නෙමෙයි නේද? මේක මනුස්ස ලෝකය. හැබැයි අපාය වගේ තත්ත්වයන් ඒගොල්ලන්ට ඇති වුණා. ඊට පස්සේ ආපහු ඔය මිනිස්සු කියන මේ පොළොයට ඒගොල්ලෝ වලක් කාරගෙන ගියාලු. පොළොව යටින් ඇහුණලු සද්දයක්. ඒගොල්ලෝ කල්පනා කරනවා මේ පොළොව යට තමයි අපාය තියෙන්නේ කියලා. ඉතින් මේ අපි ඉන්න පොළොව යට නම් අපායක් නෑ. හැබැයි ඉතින් ඔය පොළොව යටයි කියන එකේ නම් අර්ථයක් තියෙනවා. ඒ අපායවල තමයි ඔය ග්‍රහ ලෝකයන්. අඟහරු ග්‍රහ ලෝකේ, බ්‍රහස්පති ග්‍රහ ලෝකේ, වාගේ ග්‍රහ ලෝකේ. ඔයගොල්ලෝ දන්නවා ඔය ඇමරිකාවේ NASA ආයතනෙන් මැෂින් එකක් යවලා තියෙන ඔය අඟහරු ග්‍රහ ලෝකෙට. ඉතින් මට මනෝමය කායෙන් යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට මම පළවෙනි මැෂින් එක දැක්කා ඔය අඟහරු ග්‍රහ ලෝකෙ උඩ තියෙනවා. ඒ දූවිල්ල වැඩි බයිසිකල් හැන්ඩල් එකක් වගේ එකක් තියෙනවා. ඕකේ නම් බලන්න දෙයක් නෑ. මම ඔතෙන්ට ගියේ සාම්පති මහ බ්‍රහ්ම රහතන් වහන්සේත් එක්ක. මම රහතන් වහන්සේගෙන් අහුවා මෙතන අපායක් නැද්ද කියලා. තියෙනවා කිව්වා. මම වේදා එක්කගෙන ගියා ඒ අපායට. ඔය වගේ මැෂින් එකකින් ඔක බලන්න ලේසි වෙන්නේ නෑ. මොකද ඔය අපේ දන්නව නූරෙලි පැත්තේ එහෙම තියෙන ගිරි දුර්ග නේද? අන්න ඒ වගේ ඒවට බැහැගෙන යන්න ඕන. හැබැයි ඉතින් මේගොල්ලෝ මේ ඒ කියන්නේ ඔය තියෙන ක්‍රේටර්ස් කියලා. මේගොල්ලෝ ටික ටික හොයා ගන්නවා. දැන් මීට අවුරුදු කිහිපයකට ඉස්සෙල්ලා මේගොල්ලෝ පික්චර් එකක් ගත්තා. මේ පොළොව ඇරිච්ච තැනක් තියෙනවා. දැන් හරියට ඕගොල්ලන්ගේ ළිඳ තියෙන්නේ. ළිඳේ නම් බිත්ති පේනවා මේකේ බිත්ති පේන්නේ නැහැ. තාමත් මේ පික්චර් එක තියෙන ඕගොල්ලෝ ගැහුවොත් ඔය Google එකේ එහෙම unusual hole in the Mars කියලා. එතකොට ඕගලන්ට ඒ වගේ පොළොව ඇරිච්ච තැනක් පේනවා. ඒ දවස්වල ඒගොල්ලෝ කල්පනා කළා මේක යට තමයි වතුර තියෙන්නේ. මේක යට තමයි සත්‍යය ඉන්නේ කියලා. ඒගොල්ලෝ හිතුව ඒක හරි. ඒක තමයි අපාය. ඕ වගේ ග්‍රහ ලෝකවල උඩ ඉන්න බෑ. එක්ක සීතලයි එක්ක උෂ්ණයි. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ මේක යට. පොළොව යට. ඉතින් ඔය බිල්ඩින්ග්ස් හිටන් තියෙනවා. වගාවල් හිටන් තියෙනවා. ඉතින් හැබැයි මේගොල්ලෝ තව හොයා ගන්නවා දැන් මේ ළඟදී හොයාගත්තා අඟහරු ග්‍රහ ලෝකේ වතුර තියෙනවා කියලා. ඒ වගේම ප්ලූටෝ වලත් වතුර තියෙනවා කියලා හිතාගත්තා. ප්ලූටෝ වල අපායවල 19ක් තියෙනවා. එතකොට මේ බ්‍රහස්පති ග්‍රහ ලෝකේම හරි විශාලයි. ඒකේ හඳවල්ම 70ක් තියෙනවා. අපායවලුත් 70ක් තියෙනවා. එතකොට ඔය තථාගතයන් වහන්සේ බාලපඬිත සූත්‍රය දේශනා කරනවා. මහණෙනි මේ බාලයා පාණාතිපාතය වගේ දේවල් කරලා ගිහිල්ලා එයා අපාය ඉපදෙනවා. ඒ අපාය ඉපදුනයින් පස්සේ එයාට දෙන දඬුවම් කියන ගිනි වතුර වක් කරනවා. කපනවා, කොටනවා, පුච්චනවා ආදි වශයෙන් ගිනි තියනවා ආදි වශයෙන් පෙන්නනවා. එතකොට මේ බුදුහාමුදුරුවෝ එහෙම කියලා කියනවා මහණෙනි මම මේ විදිහට මේ දේශනා කළා දීර්ඝ වශයෙන්. හැබැයි නමුත් මේ අපාය විස්තරේ ඉවරයක් නැtei කියලා. මොකද ඒ අපායවල තමයි වැඩි හරියක් තියෙන්නේ. එක පෘථිවියක් කෙනකොට අපායවල 136ක් ගන්නලා තියෙනවා. ඊටත් වඩා වැඩි කියන්න පුළුවන්. එතකොට දැන් ওই මුගලන් මහරහතන් වහන්සේ මාරතජ්ජන සූත්‍රය පෙන්නනවා. ඒ මුගලන් ආමුදුරු පෙර භවයක දුසින් කියන මාරය වෙලා හිටියා. මාර දිව්‍ය පුත්‍රය වෙලා ඉඳලා ළමා වේශයක් අරගෙන ගලක් ගහලා තථාගතයන් වහන්සේ කෙනෙක්ගේ අග්‍ර ශ්‍රාවකයෙක්ගේ ඔළුව පැලුවා. ඉතින් තථාගතයන් වහන්සේ ඉස්සරහින් යනවා මේ භික්ෂුව ලේ පෙරාගෙන යනවා. තථාගතයන් වහන්සේ අනිත් පැත්ත හැරලා බැලුවා. බලලා කිව්වා තමාගේ තරම දන්නේ නැහැයි කියලා. ඒ කියන්නේ ලිමිට් එක පැන්නා කියන එක කිව්වා. ඒලා මේ මාරදිවි පුත්‍රය එතනින් චුත වෙලා ගිහිල්ලා අපාය උපන්නා. ඉතින් මොගලන් හාමුදුරු පෙන්නනවා මේ අපාය ඉපදිච්ච භවයේදී මාළුවෙක්ගේ වගේ ඔළුවක් තිබුණේ මිනිස්සෙක්ගේ වගේ ශරීරයක් කියලා. ඒ ඉන්න නිර්සත්‍යෝ යකඩ පොල්ලක් බැස්සවල මේ ශරීරය හරහා
ඒක අවුරුදු 1000ක් තිබුණා. ඒක වැටුණාට පස්සේ තව යකඩ පොල්ලක් බස්සලා දෙනවා. ඒකට ඔය විදිහට විඳපු දුක් දේශනා කරනවා. ඉතින් මටත් කියන්න පුළුවන් මමත් මීට බව 40කට පෙර අපායේ ගියා. ඒ යන්න හේතුනේ ඊට ඉස්සෙල්ලා භවයේදී මගේ අතින් පාණාතිපාතී අධික ලෙස සිද්ධ වුණා. ඒ කාලේ මිනිස්සු ඉල්ලනවා අලුතට මස් දෙන්නේ කියලා. ඉතින් අපේ වත්තේ හරක් එළුව ගෙනල්ලා බැඳලා දින්න. ඉතින් අර මිනිස්සු ඇවිල්ලා කියනවා මට මෙතනින් කපලා දෙන්න කියලා. එතකොට මම අර පණ පිටින් ඉන්න සතාගේ ගාතේ කපලා දුන්නා. ඒ කපලා දීලා ඒ මරණින් මත්තේ මං ගිහිල්ලා උපන්න අපායේ. ඒ අපායේ ඉපදිච්ච භවයේදී මං අපාය අවුරුදු 2100ක් හිටියා. ඒ අපායින් නිර්සත්‍යය මාව අල්ලගත්තා. ඒ අල්ලගෙන ඉවරලා මේ තියෙන අර ඩෙන්ටිස්ගේ චෙයාර් එක අන්නේ පුටුව වගේ නිදි කෙරේවා. කළා මේ දඩ පුරුෂෝ දෙන්නේ මේ අන්තිකින් අල්ලගෙන ඉන්නවා. අර මෙහි තියෙනවා නේද ඔය ගස්වල අතු කපන්න අර මැෂින් එකක් නේද? හැන්ඩල් දෙකක් තියෙනවා. ඒ වගේම මෙතන බ්ලේඩ් එකක් වගේ එහෙම තියෙනවා. මේකේ තිබුණා ඒ කෑලි කීපයක්ම ගැජට්ස්. ඒකේ තිබුණා එක ක්ලිප් එකක්. ඒ ක්ලිප් එක දැම්ම මගේ අතට. දාලා මේ ස්ක්‍රූ පැන වලින් මේක ලොක් කරා. ඊට පස්සේ මේ ක්ලිප් එකේ තියෙනවා හිල්. ඒ හිල් වලින් මේ මස් වලට ස්ක්‍රූ පැන බැස්සුවා. බස්සලා විලා හැන්ඩල් එක තද කරාම මේක කැරකෙන්න පටන් ගත්තා. ඉතින් මම මේක මෙනෙහි කළේ ඔය 7 වෙනි ධානයට ගිහිල්ලා. ඔය අතීත භවයන් මෙනෙහි කරන්න පටන් ගන්න හොඳම තැන තමයි 7 වෙනි ධානය. එතකොට මට පේනවා මගේ මේ අත් දෙක නම් මේ දෙන්න අල්ලගෙන ඉන්නවා. කකුල් දෙක බුරුලයි මන් දිහාවට ඇදිලා ඉන්නවා. ඊට පස්සේ මං කලන්තේ දාලා වැටෙනවා කියලා දන්නවා. ඉතින් කලන්තේ දාපු මිනිහට දඬුවම් දෙන්නේ නැහනේ. පවගදා මාව අල්ලගත්තා. ඒ අල්ලගෙන ඉවිලා ඔය අපායේ තියෙන ලෝදිය කියලා සල්ෆියුරික් ඇසිඩ් කියන්නේ. මේ සල්ෆියුරික් ඇසිඩ් කියන එක ඕගලන්ගේ අතට දැම්මොත් එහෙම ඒක වතුර හොයාගෙන යනවා. මේක ඊටත් වඩා සැරයි මේ කිමිකල් එක. ඒක අර ක්ලිප් එකේ ගාන්න තැනක් තිබුණා. ඒක ගාලා මේ තුවාලේ තියෙන තැනට තියලා තද කරා. ඉතින් මේක පිච්චි යනවා චිරි ගාලා. දැන් බලන්න ඕගොල්ලන්ගේ තුවාලයකට සර්ජිකල් ස්පිරිට් ටිකක් දාන්න බෑ නේද වේදනාව දෙන්න. ඇසිඩ් දැම්මම කොහොමද? ආපහු කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා. ඉතින් පහුවදා ආපහු මාව අල්ලගත්තා. දැන් මෙතන මේ ඇටේට එනකම් මස් වෙන් වෙලා. අර මැෂින් එකේ තිබුණ ක්ලිප් දෙකක් ඒ තුවාලෙන් දෙපැත්තට තියලා ලොක් කරා. ලොක් කළා අර හැන්ඩල් එක තද කරාම මේක ඈත් වෙන්න පටන් ගත්තා ක්ලිප් දෙක. හරියට මේකන් මේ ග්ලව්ස් එක ගලවනවා වගේ අතේ මස් ටික ගැලෙව්වා. ඕක නේද මමත් කළේ. අර පණ පිටින් ඉන්න සතාගේ ඒ මස් ටික මම ගලවලා දුන්නා නේද? එතකොට එහෙනම් මගේ විඥානේ ඒවට කැමති වෙනවා. එහෙනම් අන්න ඒ වගේ තැන්වල තමයි මම ගිහිල්ලා ඉපදෙනවා කියන එක තියෙන්නේ. එතකොට දැන් මම විතරක් නෙමෙයි ওই දඬුවමට යටත් වෙලා හිටියේ. තව අය හිටියා. මගේ වම් අත අනිත් එක්කෙනාගේ දකුණු අත. ඒක බැඳ කඹයකින්. හිතන්න බලන්න මෙතන කරත්ත පාරක් වගේ එකක් තියෙනවා. මෙතනින් කරත්තයක් වගේ එකක් අර කඹේ උඩින් ඇරියාම මේක තද වෙලා කැඩලා ගියා. ඊට පස්සේ මගේ අත නැහැ. මම ඒකට යකඩ කැල්ලක් අයි කරගත්තා. දැන් මගේ දඬුවම් ඉවරයි. මට රස්සාවක් දුන්නා. අපායේ තියෙන රස්සාවල්. ඕගොල්ලෝ මෙහෙ කරන රස්සාව එපා වෙලා නම් ඉන්නේ. අපායේ ගිහලා රස්සාවල් කරනවා කියලා හිතන්න එපා. මං කියන්නම් මං කරපු රස්සාව ඔය පොළොව යට වුණාට ඔය බිල්ඩින්ග්ස් තියෙනවා බංකර් වාගේ. ඉතින් මං වැඩ කරේ තට්ටු තුනක බිල්ඩින් එක මම යටම තට්ටුවේ. එතන තියෙන ඇසිඩ් තටාකයක්. එතනම තියෙනවා චේන් එකක්. බුල්ඩෝසර් එකේ චේන් එක වාගේ. මේ චේන් එකකින් කරන්නේ මොකද්ද? අර උඩ තට්ටුවේ සත්‍යයක් ඉන්නවා නංගල මේ යකඩ ප්ලේට්ස් දෙකක් උඩ මේක රත් වෙලා තියෙන්නේ. එතකොට මෙයා මේක උඩ ඉන්න දඟලනවා. දැන් අර චේන් එකෙන් මේක ඈත් කරනවා. එයාව වැටෙනවා ගිනි ජාලාවකට. එතකොට එයාව පිච්චෙනවා. පිච්චිලා ගියන් පස්සේ ඊළඟ චේම්බර් එකේ කැරෙනවා. ඒක එතන තියෙන හුලං කපොල්ල. එතකොට මේ ඇවිලෙන එක්කිනාට හුලං පිඹිනවා. ඊට පස්සේ ඔන්න මම ඉන්න තැන අර සීලින් වගේ කැරෙනවා. දැන් මට පේනවා ඉන්නේ ඇට විතරයි. අර ඔක්කොම පිච්චිලා. ඉතින් নানা ප්‍රකාර ඇට වැටෙනවායි කියලා පේනවා. එතකොට මේ ඇට ටික වැටෙන්න ඕනේ අර තටාකයට. හැබැයි අර හුලකත් එක්ක වැටෙනකොට බැම්මට වැටෙනවා. මල්ලඟ තියෙන රේඛයක් මම මේ ඇටේ ඇදලා දානවා ඒ තටාකයේ ඇතුළට. එතකොට ඒ ඇටේ දිය වෙලා යනවා. මම දකුණු පැත්ත බැලුවාම තටාක පොලිමයි. අර මරමරා පුච්ච දාන මැෂින්ස් තමයි ඒ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඔයගලන්ට පේනවා අපාය දුකයි අපාය රස්සාවලු දුකයි නේද? ඊළඟට අපි බලමු තිරිසන් ලෝකේ. මේ තිරිසන් ලෝකේ
තිරසන් සත්‍ය ඕගලන්ට පේනවා අවුවට පිච්චෙනවා, වැස්සට දෙවෙනවා, බඩගින්න, පිපාසාව කියන එක තියෙනවා නේද? ඒකද මේ ලෝකේ තියෙන දුක. ඊට වඩා දුකක් මේ ලෝකේ තියෙනවා. නිතරම තියෙන එකේ මරණය. දැන් බලන්න මීයක් ඉන්නවා. පූසාව යාව කනවා නේ. ඊළඟට එයා ඒ විතරක් නෙමෙයි. අර මේ මීයා පනාදිනවා මෙයාගේ ශරීරයත් එක්ක සෙල්ලම් කරනවා. ඊළඟට ඔය පූසත් ඉන්නේ බයෙන්. ඔයගලගේ ගෙදර ඉන්න පූසා පිටින් කවුරු හරි මිනිස්සෙක් කෙනෙකුට ගිහිල්ලා රින්ග ගන්නවා නේ. වාහනයක් අතර රින්ග ගන්නවා. එතකොට ඒ වගේම තමයි ඔයගලන් ගෙදර ඉන්න බල්ලා වුණත් ඉන්නේ බයකින්. දැන් ඉතින් නිදාගෙන ඉන්නවා කපාට බුක් ගාලා බුරන්න පටන් ගන්නවා නේ. මුවෙක් ඉන්නෝ සිංහෙක් කෙනෝ කනවා. නිතරම මරණය තමයි මේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඔක තේරුම් ගන්න නම් ඕගොල්ලෝ ඒ සපත්තු දෙක දාගෙන ඇවිදින්න ඕන. නැත්තම් ඕගලන්ට හිතන්නේ මම මිනිස්සේ අරය සතා කියලා. අපි වැඩි හරියක් හිටපු තැන මොකද්ද? ඔතන තමයි අපි ගොඩාක් ඉඳලා තින්නේ අපායේ තිරිසන් ලෝකෙම තමයි ඉඳලා තියෙන්නේ. එතකොට දැන් පරිසම් වුනේ නැත්තම් ආපහු උතින්ට යන්න. ඉතින් ඔය සපත්තු දෙක දාගෙන ඇවිදිනවා කියන්නේ හිතන්න බලන්න. ඕගොල්ලෝ මේ කොහේ හරි ගමනක් යනවා. රෑ 12 වෙලාව බස් එක වැරදුණා. දැන් ඊපාර පයින් එනවා ගෙදර. එනකොට පිටිපස්සේ මිනිස්සෙක් එනවා සද්දයක් දාගෙන ටොකස් ටොකස් ගාලා නේද? මොකද්ද හිතන්නේ? මෙයා මාව මරයිද? මගේ පර්ස් එක ගනීද? මාව දූෂණය කරයිද? අන්න එහෙම බයකින් තමයි අර සතා හැමතිස්සෙම ඉන්නේ. එහෙනම් ඔයගලන්ට පේනවා අපාය දුකයි, තිරිසන් ලෝකේ දුකයි. ඒ වෙනනම් අපි ඊළඟට බලමු ප්‍රේත ලෝකේ. මට කියන්න පුළුවන් මම එක ප්‍රේතියක්ව දැක්කා. එයා මේ තට්ටු දෙක ගෙදරකට වඩා උසයි. එයාගේ මූණ ඕගොල්ලන්ගේ මූණ ප්‍රමාණයට, කාන්තාවගේ මූණ ප්‍රමාණයට, කට ඔය ගන්නට දෙන්නේ. එයාගේ බඩ මීටර 1.5ක් විතර පළලයි. අර වගේ උස ශරීරයක්. ඇවිද ගන්නත් අමාරුයි. ඉතින් ඒ වගේ අයට ආහාර හැටියට මොනවද හම්බ වෙන්නේ? ඕගොල්ලෝ දෙන පින්. ඒ පින් ගන්න පුළුවන් සත්‍යය තමයි ප්‍රේතයා. ඕගලන්ට පින් ගන්න පුළුවන්. බෑ නේද? දෙවියන්ට පින් ගන්න පුළුවන්. දෙවියන්ටත් බෑ. අංගුත්තර නිකායේ බුදුහාමුදුරු පෙන්නනවා මේක. හැබැයි මේක වරදවා වටහා ගන්න එපා. ඕගලන්ට දැන් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. දැන් කවුරු හරි කෙනෙක් කියනවා මම මෙන්න මෙහෙම මේ ආරණ්‍යයකට ගිහිල්ලා දන් දීලා ආව. බොහොම සිල්වත් හාමුදුරුවෝ හිටියේ. එයා කියනකොට එයාගේ මූණ ලස්සනයි නේද? ඒක දැකලා ඕගොල්ලෝ සතුටු වෙනවා. ඒ වගේ තමයි දෙවිවරුත්. ඕගොල්ලෝ පින් දෙනවා කියලා දන්නවනම් එයාට ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්කම කියන එක තියෙනවා. පින් ගන්න පුළුවන් සත්‍යය තමයි ප්‍රේතය. ඒක ඕගොල්ලෝ කල්පනා කරනවා වෙන්න පුළුවන් කොහොමද මේ පින කන්න පුළුවන් දෙයක්ද පින කියන එක නේද? දැන් අපි උදාහරණයකින් බලමු. දැන් ඕගලන්ට කටක් තියෙනවානේ. ඕගලන්ට බඩක් තියෙනවානේ. ඕගලන්ගේ මේස උඩ පෙලක් වෙලාවට කෑමක් තියෙනවා. ඒත් කන්න බෑ නේද? පෙලක් වෙලාවට ඔය මොකක් හරි සිතේ ලොකු කනස්සල්ලක් ඇති වෙලා ස්ට්‍රෙස් එකක් ඇති වෙලා නේද? ඒ වෙලාවට ඕගලන්ගේ අම්මා තාත්තා හරි යාළුවෙක් හරි හිත හදනවා. ඒකට කන්න පුළුවන් වෙනවනේ. අන්න ඒ වගේ තමයි ඕගොල්ලෝ පින් දුන්නාම අර ප්‍රේතයාගේ සිත හැදිලා එයාට ඒ වටේ තියෙන මොයිස්චර් මොනවා හරි එයාට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ පින් දුන්නාම මේ ප්‍රේතයා තමන්ගේ හොඳම ඇඳුම ඇඳගෙන ඇවිදිනවා කියලා පේනවා. ප්‍රේත ලෝකෙට යනකොට නම් ලොකුවට ගැම්බර් පිට යන්නේ මම මේ හොඳ තැනකට යනවායි කියලා. ගිහිල්ලා දවස් දෙකක් ඉන්නකොට තමයි පේන්නේ. අනේ මෙතන කණ්ඩ නෑනේ කියලා. ඉතින් ප්‍රේත ලෝකේ මේ සත්‍යය අවුරුදු 700 800 හිටන් ඉන්නවා. ඒතකොට බඩගින්නේ ඉන්නේ. එහෙනම් අපාය දුකයි, තිරිසන් ලෝකේ දුකයි, പ്രേත ලෝකේ දුකයි. ඊළඟට අපි බලමු මනුස්ස ලෝකේ. මේ මනුස්ස ලෝකේ මිනිස්සයා කල්පනා කරනවා නේද එයා හරි සපතක් විඳිනවා කියලා. මනුස්ස ලෝකෙට එන්න නම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා කොහාටද යන්න ඕනේ? මව්කුසට නේද? ඉතින් මව්කුස කියන එක හොඳ තැනක්ද? මල මුත්‍රා අසුචි කාණුවක් කියන්න පුළුවන්. ඔය මනෝමය කායෙන් ඉන්න අවස්ථාවන් සිහි කළාම ඒ අසුචි වල ගඳ හිටන් දැනෙනවා. බලන්න টয়ලට් එක අසුචි තියෙනවා නම් ඒක සුද්ධ කරලා නැත්නම් ෆ්ලෂ් කරලා නැත්නම් මෙහාට ගඳ දැනෙනව නේද? ඒ වගේ තමයි අසුචි තියෙන ප්‍රදේශවල අවයවවල අසුචි තැවෙලා තියෙන්නේ. මුත්‍රා තියෙන ප්‍රදේශවල අවයවවල මුත්‍රා තැවෙලා තියෙන්නේ. එතකොට ඒවයි ගන්ධය හිටන් දැනෙනවා. හැබැයි ඉතින් පළක් අයට හිතෙනවා මේක බොහොම හොඳ තැනක් කියලා. ඔය විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව ආධාරණ අයට ඒගොල්ලන්ට කියලා තියෙන්නේ ඔක පිරිසුදු තැනක් කියලා. ඒ කියන්නේ බැක්ටීරියා නැති කියන එකයි.
බැක්ටීරියා නැති වෙන්න පුළුවන්. හැබැයි ඕගලන්ට ප්‍රඥාවක් තියෙනවා නේ. දැන් ඕගලන්ගේ හැමෙම බොහොම හොඳයි කියලා නේ ගන්නෙ. ඔය පොළොවේ තියෙන පස් එහෙම කියනවා බබාට එහෙම අතවත ගන්න එපා ජරාව කියලා නේ. ඩර්ට් කියලා කියනවා. හොඳයි ඕගලන්ගේ හොඳයි කියන හැමෙන් බ්ලේඩ් එකක් අරගෙන පොඩි කෑල්ලක් කපලා දාන්න බලන්න. දාලා තව කෙනෙකුට කියන්න අහුල ගන්න කියලා. ඒ මිනිස්සේ අර පස් ටික හොඳට අත ගන්නවා. ඕගලන්ගේ හම් කෑල්ල අල්ලන්නේ නැහැ නේද? එහෙම ප්‍රඥාවක්වත් තියෙනවා නම් පේනවා. මේ කුණු හැම ඇතුලේ හොඳ දැනක් නම් තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑයි කියලා. එතකොට දැන් ඉතින් අර කරෝල කාමරයක නේද? අවුවත් නැති කරෝල කාමරයක තරලයක එහාට මෙහාට පීන ඉන්නවා. මාස 10ක් ඉරේ නේද? ඕකෙන් එළියට එනකොට ඕගොල්ලෝ hina වෙවි දෙන්නේ. නෑ නේද? අඬාගෙන ඉන්නේ. ඒත් බලන්නකො මේ ලෝකේ සැපනම් ඇයි hina වෙවි ඉන්නේ නැත්තේ? ඒ අඬාගෙන ඉන්නේ. ඇඬුවේ නැත්තම් තවත් ප්‍රශ්නයක් නේද? ඉතින් ඒක අම්ම කෙනෙක් මාත් එක්ක කියනවා ඒ දරුවා ප්‍රසූත කළා. එයා කල්පනා කළා මොන ජරාවක්ද මම මේ බිහි කරලා තියෙන්නේ කියලා. අර නර්ස් අතර දුන්නාම ඕගොල්ල හොදලා දෙන්නේ කියලා. හොදලා දුන්නාම ඕගලන්ට හිතෙන්න පුළුවන් දැන් නම් වැඩේ හරි. මේ අසුචි ටික ගියා කියලා නේද? ජරාව. හැබැයි අසුචි කොහෙද තියෙන්නේ? අපේ ශරීරයේ ඇතුලේ. අපි හරියට ඇවිදින টয়ලට් එකක් වගේ. අපි කොයි හරි තැනකට යනකොට මේ අසුචි මුත්‍රායි එල්ලගෙන තමයි අපි යන්නේ. ඒතකොට ඉතින් පෙලක් අය ඉපදෙනකොට මැරෙනවා. පෙලක් අයට ওই කහ වුණ වාගේ රෝගයන් තියෙනවා නේද? එතකොට දැන් ඉතින් අපි හිතමු යන්තම් ජීවත් වෙන්න හම්බුණා කියලා. ඒ වුණාම ඉතින් බඩගිනි. අඬනවා අම්මා කීරි ටික දෙනවා නම් හොඳයි නැත්තම් දුකයි නේද? ඊළඟට මුත්‍රා පිට කරනවා අඬනවා. අසුචි පිට කරනවා අඬනවා. අම්මා සුද්ධ කරලා දානවා නම් හොඳයි නැත්තම් ඒ මුත්‍රා අසුචි තවරගෙන තමන් ඉන්නවා. එතකොට ඊළඟට අවුරුදු 4ක් විතර ජීවත් වෙන්න හම්බුණා නම් මොකද කරන්නේ? අම්මා උන්න බෑග් එකක් එල්ලනවා කරේ නේද? ගිහින් ඉගෙන ගන්නයි කියලා. මං යන්නම් බායි කියලා කියනවා. නෑ නේද? අඬනවා. මොකද? ඒ විඥාන ධාරාව තුල තියෙනවා. කලින් බවවල ඕගොල්ලෝ ගියායින් පස්සේ මොකද වුනේ? ළමයි ගල් කුරු වලින් ගැහුව ඇන්න නේද? පැන්සල් වලින් මේ ඇන්න ආදී වශයෙන් දේවල් තියෙනවානේ. මතක නැද්ද ඕගොල්ලන්ගේ කුඩා කාලේ? මට නම් මතකයි. ඔය මගේ පියා මාව එක්කගෙන යන්න පොඩ්ඩක් ප්‍රමාද වුණා නම් ඔය මහත ළමයෙක් හිටියේ මගේ පස්සේ පන්නනවා. ඒ ළමයාගෙන් බේරෙන්න මම බිල්ඩින් එකක් වටේ දිව්වා කියලා මට තාම මතකයි. ඔය ඕස්ට්‍රේලියාවේ මේ සුදු ගෑනු ළමයි අවුරුදු 16 ගෑනු ළමයි බිල්ඩින් එකක පැනලා මලා. පන්ති ළමයි කරදර කරනවා කියලා. මේ හරියට තියෙනවනේ නේද? හැමතැනම බලන්න මේ ලංකාවෙත් අහන්න හම්බෙන්නේ. පාසල් වල කරදර නිසා ළමයි එල්ලිලා එහෙම මැරෙනවායි කියලා නේද? එතකොට ඉතින් අපි හිතමු අවුරුදු 18ක් විතර ජීවත් වෙන්න හම්බුණා කියලා. ඔන්න මම දැක්කා මේ අනිත් ළමයි නිදා ගන්න ගියා. මේ ළමයා ගත්තා දේශමක්. ඒකට වතුර දාගත්තා. දාලා ඉවරලා කවුල් දෙක එකට දාගෙන පාඩම් කරනවා. ඕම් පාඩම් කළා ඉතින් විභාගේ පාස් වෙන නම් හොඳයි නැත්නම් ඒත් දුකයි නේද? හොඳයි අපි හිතමු විභාගේ පාස් වුණා කියලා කිව්වා. රස්සාවක් හම්බ වෙනවා හොඳයි නැත්නම් ඒත් දුකයි. ඒතර රස්සාවක් හම්බුනා නම් ඉතින් ගෙදර ඉඳන් යන්න හම්බෙන්නේ නැහැ නේ. ඔය ඈත පළාත් වල එහෙම යන්නේ නේද? ඉතින් රස්සාව හම්බුනාම ඕගොල්ලෝ කල්පනා කරේ මොකද්ද? කප්පුරුක පහළ වුණා කියලා නේද? දැන් ඉතින් වැඩේ හරි කියලා හිතාගෙන ගියා. මොකද උනේ අර මිනිස්සු කිව්වා අර විදියට කරන්න මේ විදියට කරන්න නැත්නම් ඔයාව දොට්ට දානවා කිව්වා නේද? කමන්නේ පඩිය හම්බ වෙනවනේ ඉවසගෙන හිටියා. දැන් ඉතින් පෙරම් පුරලා වගේ පඩිය හම්බුණා. පළවෙනි පඩිය මතකද? මොකද උනේ? ඔන්න අම්මට තාත්තට කීයක් හරි දුන්නා. ෂර්ට් එකක් ගත්තා. ඊළඟට අර ගෙදර බෝඩින් ගාස්තුව නේද? නතරලා ඉන්න තැන කුලිය එහෙම ගෙව්වා. ගෙවුවෙන් පස්සේ මොකුත් ඉතුරු නෑ නේද? අර අම්මගෙන් කාලා හිටපු කාලේ හොඳයි කියලා කියන්න පුළුවන්. බෝඩින් හවුස් වල කන්න දෙන හැටි දන්නව නේද? ඔන්න මට නම් හම්බ වුණා දවසක්. කොසුයි, කීරේ කොසුයි, පොලොසුයි මැල්ලමුකේ. කොස් වලින් හදලා තිබුණා. අම්මා එහෙම නෙමෙයි හොඳට කන්න දුන්නානේ. එතකොට ඉතින් දැන් කල්පනා කරනවා මේ ටිකක් පඩිය වැඩිය හම්බ වෙන රස්සාවකට යන්න ඕනි කියලා ඉගෙනගෙන හරි යනවා. දැන් ඉතින් Tamanට පඩිය වැඩියෙන් හම්බ වෙනවා දැන් තව බයක් තියෙනවා නේද? ඇයි දැන් හොරු ගනීද කියලා බය. සල්ලි ටිකක් තියෙනවනේ. එහෙම නැත්නම් ඉතින් බදු වැඩියෙන් ගෙවන්න වෙනවනේ. ඒ පාර අර බදු අඩු කරගන්න ටැක්ස් කන්සල්ටන්ට් පස්සේ දුවනවා නේද? එතකොට ඊට පස්සේ ඉතින් දැන් කල්පනා කළා මට මේ අඩුපාඩුවකට තියෙන්නේ ගයක් නැහැ.
ඒ පාර ගයක් අටව ගන්නවා ලෝන් එකක් දාලා හරි. දැන් ඉතින් හරියද? ගෙට ගුල්ල ගහනවා වේයු ගහනවා අල්ලපු ගෙදර මනුස්සයා වැටෙන රණ්ඩු වෙන්නත් වෙනවා නේ. දැන් ඉතින් කල්පනා කළා මට මේ අඩුපාඩුවකට තියෙන්නේ නෝනා කෙනෙක් නැහැ මහත්තයා කෙනෙක් නැහැ. ඒ පාර නෝනා කෙනෙක් හරි මහත්තයා කෙනෙක් හරි හොයාගන්න. හොයාගත්ත කට්ටිය දන්නවනේ හොයාගත්තාම හරිද නැද්ද කියලා නේද? සමහරුන්ගේ නෝන්ලා මහත්තයෝ මැරලත් ඉවරයි. හිතුවේ නම් බොහෝ කාලයක් පවතී කියලා. දැන් ඉතින් කල්පනා කළා අඩුපාඩුවකට තියෙන බබෙක් නැtei කියලා. ඒ පාර ඉන්ජෙක්ෂන් එකක් ගාලා හරි බබෙක් හදාගන්න. දැන් මේ මෙතෙන්ට එනවා මින පළක් අය ආවෙන නිර්වාණයට යන්න කියලා දැන් කියනවා බබෙක් නැහැ කියලා. ඒ පාර ඉතින් ඉන්ජෙක්ෂන් එකක් ගාලා හරි බබෙක් හදාගත්තා. දැන් හරිද? චරාස් ගානවා බරාස් ගානවා. පැය දෙකකින් දෙකට කිරි දෙන්නත් ඕනේ. නැපි හොදනවායි අසුචි අතපත ගන්නවායි කියන සතුටක්ද නේ? දැන් ඉතින් කල්පනා කළා මේ බබා කකුල් දෙකෙන් හිට ගන්න කාලේ වෙනකොට ඔන්න මට වැඩේ හරි කියලා නේ. හරි ගියා. ඔකට ගන්නකො උදාහරණයක් හිතන්නකො ඒ ගාල්ල පැත්තේ මිනිස්සෙක් කොළවට වැටෙනවයි කියලා. එතකොට දැන් ඉතින් මේ මිනිස්සයා මේ පාන්දර නැගිටලා නේද කෝච්චියේ ගිහිල්ලා හිර වෙලා ඔක්කොම කරලා ඉතින් මේ රෑ වෙලා ගෙදර ආව අටට විතර වෙන්නේ නැති ගෙදර ආව. කැම ටික උයලා කාලා කල්පනා කරනවා මේ ජීවිතේ සැපතක් කියලා තියෙන්නේ නිදාගන්න එකයි කියලා. නිදාගන්න කියලා කල්පනා කරනවා. ඉතින් ඒ වෙලාවේ බැලුවාම ඉතින් තමන්ගේ බබා ගෙදර ඇවිල්ලා නැහැ. දැන් බබාට වයස අවුරුදු 18යි. මේ බබා කොහෙ ගිහිල්ලාද? එයා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා. දැන් ඉතින් මොබයිල් ෆෝන්ස් එහෙම තියෙනවනේ කෝල් එකක් දාලා අහලා බලන්න. ඇහුවාම කියනවා අම්මේ මට මේ දැම්මම එන්න බෑ රෑ 12වත් එයි. මේ අසයින්මන්ට් එකක් තියෙනවා ඒක ඉවර කරගන්න බෑ. හෙට උදේට ඉස්සලා දෙන්න ඕනේ කියලා. අම්මා නිදා ගන්න කියනවා. දැන් ඉතින් අම්මා පුටුවේ නිදා ගන්න. ඇයි අම්මට වයයි. දැන් ළමයි මෝටර් බයික්ස් වල යනවා. බස් එක හරි කැඩුණා නම් කාටද කියන්න තියෙන්නේ? මටනේ කියන්න තියෙන්නේ කියලා. අම්මා පුටුවේ නේද? රෑ 12ට ආපහු කෝල් එකක් දාලා බලනවා. බැලුවාම කියනවා අම්මේ ඉවරයක් කරගන්න බැරි වුණා. හෙට උදේවත් එයි අම්මා නිදා ගන්න කියලා. දැන් අම්මට තවත් බයයි නේද? ඇයි ඒ? දැන් ඉතින් මෙයා නිදි මරාගෙන ඉඳලා ඩ්‍රයිව් කරොත් එහෙම ඉතින් මෙයා ඇක්සිඩන්ට් වෙන්නත් පුළුවන්. දැන් ඉතින් ওই විදිහට ගත්තාම දැන් බබාට දැන් මම පෙන්වන්නේ මේ අවුරුදු 18යි 18 බබා හින්දා නිදා ගන්නත් බෑ. දැන් ඉතින් බබාට වයස අවුරුදු 40යි. එයාට දැන් බබාලා තියෙනවා. දැන් මොකද වෙන්නේ? බබාගෙත් බබා බල්ලා කොන්දක් දෙකට නැවිලා මැරලා යනවා නේ. ඕක නේද ඕගලන්ගේ ජීවිතේ. ඉතින් මේ ජීවිතේ ගන්නකෝ එක දවසක් මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ? බෑග් එකක් ගන්නවා නේද? මල්ලක් අරගෙන ඔයගොල්ලෝ යනවා වැඩට. ඉතින් වැඩට යනවා කියන තැන හොඳ තැනක්ද? කවුරුවත් ඕගලන්ට රස්සාවක් දෙන්නේ නැහැ මේ ලෝකේ ප්‍රශ්න නැත්තම්. ඕගොල්ලෝ ප්‍රශ්න විසඳන්න ගත්ත පුරුකක්. දොස්තර නෝන කෙනෙක් ගන්නකෝ. එයා වුණ වැඩට යනවා බෑග් එක තියන්න හම්බෙන්නේ නර්ස් කෙනෙක් දුවගෙන එනවා. අනේ අර මිනිස්සෙගේ මේ කකුල කැඩලා ලේ ගලනවා මට නම් මේ හොඳ කරන්න බෑ ඉක්මනට එන්න කියලා. එතකොට ඉතින් ඒකට ගිහිල්ලා ඒකට ඇටෙන්න වෙනවා. තව එක්කෙනෙක්ගේ පපුව නතර වෙලා. ඒ පාර ඒකට පම්ප් කරනවා නේ. ඉතින් උදේ ඉඳන් රෑ වෙනකම් මේ මල මුත්‍රා ගොඩක් එක්කනේ වැඩ කරන්නේ. අවස් වෙනකොට මහන්සි. දැන් බලන්න ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ කී දෙනෙක් ඉන්නවද? මේ ඕගොල්ලන්ගේ දොට්ට දාන වැඩ බලනවා. මෙයාට වැඩ පුළුවන්ද කියලා නේ. ආණ්ඩුවත් කියනවා නේද හිටපු ගම. මේ ජොබ්ස් කපනවා කියලා රස්සාවල් ලයින් කරනවා කියලා. පත්තු වෙලා යනවා නේද? ඇතුලින් යනවා නේද? ළමීට කන්න දෙන්නේ කොහොමද නේද? ආදී වශයෙන්. එතකොට දැන් ඉතින් දැන් ওই විදිහට දුකක් නේද අපි විඳින්නේ. දැන් ඉතින් ඒ පාර වුණා. දැන් ඉතින් අර දවල්ට බත් ටික කාලා ඕගොල්ලෝ එළවලු ටිකක් එහෙම ගන්න යනවා. දැන් ඉතින් එතකොට මේ වස විසනේ අද කන්න තියෙන්නේ නේද? අවසර කෝච්චිය හිර වෙනවා, ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා දැන් දකින්නේ කුස්සිය නේද? සතුටක්ද ඇති වෙන්නේ? නෑ නේද? ඒ ඉතින් හැබැයි එතන අපි අටවගෙන තියෙනවා නේද? ඒ කියන්නේ දැන් තියෙනවනේ මේ ගෑස් කුකර් තියෙනවා, ඉලෙක්ට්‍රික් කුකර් තියෙනවා. උඩ වීදුරුව යට ගින්දර තියෙන ඒවාත් තියෙනවා. ඒතකොට ඉතින් කල්පනා කරනවා මේ අපේ ගෙදර තියෙන්නේ මෙහෙමයි, අල්ලපු ගෙදර මහත්තයාගේ තියෙන්නේ වෙන විදියක් නේ. ඒ මහත්තයා කන්නේ රවුම් මේසෙක මං කන්නේ හතරස් මේසෙක. ඒ මහත්තයා කන්නේ මේ වගේ පුටුවක මං කන්නේ මේ වගේ පුටුවක. ඔය එකක්වත් කන්න පුළුවන්ද? බෑ නේද? එතකොට මේ අපිට කන්න පුළුවන් වෙලා තියෙන්නේ අර පිඟානට වැඩිච්ච බත් චුට්ට විතරයි. ඒකෙන් තමයි අපි සතුටු වෙන්නේ නේද?
හැබැයි ඒක බලන්න මිනිත්තු 10යි නේද? මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි. උගුරෙන් පල්ලෙහාට ඕක නැහැනේ. ඉංගන්නත් ඕකෙන් නේද සතුට වෙන්නේ. අනේ මහත්තයා මට කන්න ටික දෙන්න, අන්න ටිකක් දෙන්නයි කියනවා. ගහක් යට වාඩි වුණා කේල් කොලයක් අරගෙන නේද? කාලා කේල් කොලේ විසිකලා දාන. අපි ඉතින් ඒක වටේ ගොඩක් දේවල් ඇටෙව්වා කියන එක තියෙනවා. දැන් ඉතින් ඊට පස්සේ කල්පනා කරනවා මේ ජීවිතේ සැපතක් තියෙන නිදාගන්නයි කියලා. ඉතින් අර 18 බබා ගෙදර ඇවිල්ලා නැත්නම් ඒකක් නැහැ නේද? හොඳයි ඉතින් අපි හිතමු ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් අපි එතනත් හොඳට අටවගෙන තියෙනවානේ. කිං බෙඩ් එක ගියයි ක්වීන් බෙඩ් එක ගියයි ලොකුවට නේද? හැබැයි අපි නිදාගන්නේ මේ අඟල් පහමාරක් හයක් පල්ල තීරුවක අඩි 5ක් 6ක් දිග තීරුවක ඉන්නේ. අර Taman ලොකු ඇඳක ඉන්නවා කියන්නේ Tamanගේ මනසේ විතරයි තියෙන්නේ. ඉතින් ඕක එක පැත්තකට හැල්ලා නිදා ගන්න හදනවා. ඉන්න පුළුවන්ද? බෑ නේද? දැන් බලන්න ඔය පුටුවේ ඉන්නකොට ඕගලන්ගේ කකුල දිග ඇරෙනවා නැමෙනවා කොන්ද කෙලින් වෙනවා මොකද? රිදෙනවා නේද? ඔය පිටකෝපදේශයේ පෙන්නනවා ඉරියව්ව මාරු කරන්නේ ඇයි කියලා හිතන්නේ නැති පුද්ගලයාට දුක්ඛේ වැටෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපි මේ වාඩි වෙලා හිටියාම අමාරුයි. අපි හිට ගන්නවා. ඇවිත්දාම අමාරුයි අපි වාඩි වෙනවා නේද? අපි මේ ඉරියව්ව මාරු කරන්නේ දුක්ඛේ නිසා. ඒකත් භාවනාවක්. එතකොට දැන් ඉතින් ඔන්න මේ එක පැත්තකට හැරලා නිදා ගන්න හදනවා එහාට මෙහාට පෙරලෙන්න. භයානක හීනයක් එහෙම දැක්කනම් නිදා ගන්නත් නෑ. පව දවුදේ හැරෙනකොට මේ කබ ගලලා නේද? ඉතින් ඒක සුද්ධ කරගන්නයි කියලා යනවා. මම දැකලා තියෙනවා වැසිකිළියට යනකොට මිනිස්සු මැගසින් එකක් අරන් යනවා. මොකද ඒකත් අමාරුයි නේ. ඒ කියන්නේ මේ අපිට වට නිකන් hinaත් යනවා තමයි. හැබැයි ඉතින් ওই වයසට ගියාම මිනිස්සයන්ට එක්ක බඩ වේලෙනවා. ඒව නැත්තම් ඉතින් මේ අසුචි ඇඳියම් පිට වෙනවා. බල්ලෙකුට එහෙම ඔය මේ බඩ වේලෙනවා අමාරුව ඇදුනා නම් ඒකගේ අවසාන කාලේ ඒක මැරෙනවා. ඕවා රෝග. ඉතින් බලන්න මේකේ කොහෙද සැපතක් තියෙන්නේ කියලා. දැන් ඔයගලන්ට පේනවා අර සැපත කියන එක අර මේ ආහාර ටික මෙතන ඉඳන් මෙතෙන්ට විතරයි ඕක තමයි ඔයගලන්ගේ සැපත. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ ලෝකෙට කිසි කෙනෙක් එන්නේ නැහැ මේකේ ආහාර නැtei කියලා කිව්වොත් එහෙම. ඒතට ආහාරයෙන් තමයි මේ සත්‍යය සතුටු වෙන්නේ. එතකොට දැන් ඔය ඕක මිනිත්තු 10යි. හැබැයි ඕකට ඕගොල්ලෝ කොච්චර මහන්සි වුණාද? උදේ නැගිට්ටා වැඩට ගියා පැය 2යි නේද? පැය 8ක් වැඩ කළා පැය 10ක් 12ක් ගත කරලා තියෙනවා. මේ මිනිත්තු 10කට ඒක සමානුපාතික වෙන්නේ නැහැ. එහෙනම් මනුස්ස ලෝකෙ දුකයි. එහෙනම් අපායේ තිරිසන් ලෝකෙ, പ്രേත ලෝකෙ, මනුස්ස ලෝකෙ දුකයි. ඊළඟට අපි බලමු දිව්‍ය ලෝකෙ. ඔය දිව්‍ය ලෝකවල කොහෙද තියෙන්නේ? දැන් අපි දන්නවා මේ පෘථිවියේ තියෙන ඇක්සිස් එකක්. නෝත් පෝල් එක කියන්නේ මැග්නටික් නෝත් පෝල් එක. ඊට පස්සේ සවුත් පෝල් එක තියෙනවා. ඕක දැන් ඉතින් එන්න කැරකෙනවා. ඉස්සර තිබුණේ කැනඩා පැත්තේ දැන් රෂියා පැත්තට ගිහිල්ලා. එතකොට දැන් මේක දික්වල තින් ආකාශයට ඕගොල්ලෝ යනවා. ඒ දකුණු පැත්තෙන් ඈතට ගියාම පේනවා චතුර්මහා රාජ්‍යකේ වම් පැත්තෙන් තවතිස්සාව. ඔය ස්පයිරල් ෂේප් එකකට ඕකේ යාමේ තුසිතේ වාගේ දිව්‍ය ලෝකයන් තියෙනවා. තව ටිකක් ඈතට ගත්තාම ඔය අකනිට්ඨ බ්‍රහ්ම ලෝකෙම තියෙනවා. එතකොට දැන් ඔය ඕගොල්ලෝ අහලා තියෙනවා සුරාසුර සංග්‍රාමී කියලා එකක් තිබුණායි කියලා නේද? ඒ කියන්නේ යුද්ධයක්. එතකොට දැන් මේ ලංකාවේ යුද්ධයක් තිබුණේ ඕගොල්ලෝ දුක් විඳින්නේ නේද? එතකොට දැන් එහෙමනම් ඕගලන්ට පේනවා දිව්‍ය ලෝකෙ දුකයි කියන එක. මටත් කියන්න පුළුවන්. මම ඊට බව 17කට පෙර ඒ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා ඉපදිලා හිටියා. ඒ හිටපු භවයේදී මම තරුණ කාලේ මත්පැන් පානය කළා. ඒ කියන්නේ ඔය සල්මල් තියෙන්නේ. දැන් බැරල් එකකට භාගයක් වතුර පුරවනවා. ඊටු භාගේ සල්මල් වලින් පුරවනවා. ලිඩ් එක වහලා තියෙනවා. පව දව දෙයට ඇවිල්ලා අර ලිඩ් එක අරම ඔලුව අල්ලනවා. ඒ ආග්‍රහණයෙන් දෙවිවරුන්ට මත් වෙන්න පුළුවන්. ඉතින් දිව්‍ය ලෝක සැපනම් මම මොකටද මේ මත්පැන් පානය කරන්නේ තරුණ කාලේ නේද? ඒකේ දුක තියෙනවා. එතකොට ඔය අපි බලමු මේ අතර තියෙන සමානකම වෙනස මොකද්ද කියලා. දැන් මේ ලෝකේ මේ ගෙවල් දොරවල් තියෙනවා නේද? දිව්‍ය ලෝකෙත් ගෙවල් දොරවල් තියෙනවා ඒවා ලස්සනයි විශාලයි කියන්න පුළුවන්. මේ පාරවල් තියෙනවා දිව්‍ය ලෝකෙත් පාරවල් තියෙනවා ඒවා ලස්සනයි විශාලයි පිරිසුදුයි. ඒ වගේම මේ වාහන තියෙනවා දිව්‍ය ලෝකෙත් වාහන තියෙනවා. දැන් මේ දිව්‍ය ලෝකේ තියෙන වාහන වර්ග 3ක්. ඒකට කියනවා දිබ්බ යාන, දිබ්බ කුටි, දිබ්බ ගුහා කියලා. දිබ්බ යාන කියලා කිව්වහම
මේ කාර් එක වාගේ කීප දෙනෙකුට යන්න පුළුවන්. දිබ කුටියයි කියලා කිව්වහම බස් එකේ වගේ බොහෝ දෙනෙකුට යන්න පුළුවන්. ඊළඟට දිබ්බ ගුහා කියලා කිව්වහම හරියට මේ ගෙදර වාගේ ස්පේස්ෂිප් එකක් වාගේ කාමරات ඇතුළු යන්න පුළුවන්. ඔය පිටරටවල වල සුදු අය එහෙමනම් හරියට කලබල වෙලා තියෙනවා. ඔය ස්පේස්ෂිප්ස් එනවායි කියලා. ඔය චීනී ඔක ගැන ෆොටෝ එකකුත් තරම් තියෙනවා එහෙම ස්පේස්ෂිප් එකේ. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ මේ ඒලියන්ස් සමී කල්ල ගන්න එනවා කියලා. වෙන ග්‍රහ ලෝක තියෙනවා මම ඒවට ගිහිල්ලා තියෙනවා. ඒවයි තාම ඉන්න මිනිස්සු ඔය ඩයිනෝසෝර් ඉරා එකේ ඉන්න අර ලොකු කුරුල්ලා ඉන්නවා. මිනිස්සුන් එහෙම කනවා. දිවිලු වෙච්ච කට්ටිය ඉන්නේ මෙහෙම. ඒකට කවදා හරි මේකේ අය ස්පේස්ෂිප් එකක් හදාගෙන ඔය වෙන ග්‍රහ ලෝකවලට එහෙම ගිහින් බලාවේ. නමුත් ඔය දැන් එන්නේ දෙවියන්ගේ වාහන. ඒගොල්ලෝ මේ නෝත් එකේ ඉඳන් සවුත් එකට ඒගොල්ලෝ යනවා. ඒ ට්‍රිප් එකක් යන ගමන් මේ පෘථුවියත් බලාගෙන යනවා. එතකොට දැන් මේ කතරෝන්චිල්ලා තියෙනවා, එහෙත් කතරෝන්චිල්ලා තියෙනවා. මේ රස්සාවල් තියෙනවා, එහෙත් රස්සාවල් තියෙනවා. මේ ඊර්ෂ්‍යාව තියෙනවා, එහෙත් ඊර්ෂ්‍යාව තියෙනවා. දැන් පේනව නේද පික්චර් එක? මොකද්ද වෙනසකට තියෙන්නේ? වෙනසකට තියෙන්නේ දැන් ඕගොල්ලෝ ජීවත් වෙන්නේ අවුරුදු 80ක් වගේ කාලයක්. පළවෙනි දිව්‍ය ලෝකේ චතුර්මහා රාජිකේ. මනුස්ස ලෝකේ ආවසෙන් ගත්තාම මිලියන 10යි. ඕගොල්ලෝ මෙරි යනවා අර මිලියන 10ක් ඉන්නවා. ඊළඟ එකේ මිලියන 36යි. 6 වෙනි දිව්‍ය ලෝකෙට ගියාම බිලියන 8යි. 8 බිලියන. විශාල කාලයක් ජීවත් වෙනවා. දැන් බලන්න ඕගොල්ලෝ ඉඩමක් අරන් දැම්මහම ඒකේ ගාණ වැඩි වෙලා ලාභයක් ඇති වෙලා ඕගලන්ට සතුටක් ඇති වෙන්නේ. අන්න ඒ වගේ තමයි ඒගොල්ලෝ බොහෝ කාලයක් ජීවත් වීම නිසා මේ සතුට තියෙනවා. නමුත් දුක්ඛය තියෙනවා. එහෙනම් අපායේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ දුකයි කියන එක පේනවා. ඊළඟට අපි බලමු බ්‍රහ්ම ලෝකේ. ඒ බ්‍රහ්ම ලෝකේ උදාහරණයක් ගත්තොත් දෙවිනි ධානතලයේ ආබස්සර බ්‍රහ්ම ලෝකේ ප්‍රීති බක්කා භවිෂති කියන. ප්‍රීතිය අනුභව කරලා ජීවත් වෙන්නේ. හොඳ ප්‍රීතිය නැත්තම් හරියට කෑවේ නෑ වගේ නේද? ඒ කියන්නේ වේදනාව වෙනස් වුණාම ඒගොල්ලන්ට දුක්ඛය තියෙනවා. එහෙනම් බ්‍රහ්ම ලෝකෙත් දුකයි. එහෙනම් ඕගොල්ලන්ගේ ඇස් දෙක වහලා හරි යරලා හරි හිතන්න පුළුවන්ද? මම මෙන්න මේ අහවල් තැන ගිහිල්ලා ඉපදෙනවා. මේ මට දුකක් නැtei කියලා. එහෙම තැනක් නැහැ නේද? අපායේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ හැමතැනම දුකයි. ඉතින් ඒක තමයි මේ ජාතිපි දුක්ඛා කියන්නේ. තාම ඉවරයක් නැහැ. ස්කන්ධානම් පාතු භාවෝ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්කන්ධයන් පහළ වෙනවා. ආයතනනම් පටිලාභෝ. මේ ඇහැ කන නාසය දිව ශරීරේ මනස පහළ වෙනවා. මේක නම් මට එකපාරට තේරුන්නේ නැහැ. මට මාස 6ක් විතර ගියා මේක තේරුම් ගන්න. දවසක් මට ආරංචි වුණා එක භික්ෂුන් වහන්සේ කෙනෙක්ගේ ඇස් පේන්නේ නැතුව ගියා කියලා. වයසට ගිහිල්ලා නෙමෙයි. තරුණ කාලේම අසනීපයක් නිසා ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා. ඉතින් පහුදා භාවනා කරන්න ගිහිල්ලා මම කල්පනා කළා මටත් ඕක වෙන්න පුළුවන්. මම මේ ඇස් දෙක වහගෙන භාවනා කරනවා ඇස් දෙක ඇරියට මට මොකක්වත් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මම කල්පනා කළා එහෙමනම් මම කොහොමද මේ කාමරෙන් එළියට යන්නේ? කොහොමද මම වැසිකිළියට යන්නේ? කොහොමද මම පාර පයින්නේ? කොහොමද මම රස්සාවක් කරන්නේ? හරි බයකුත් ඇති වුණා. අපිට ඇස් පහළ වෙනවා තමයි. අනිත්‍ය වූ ඇස්, අනිත්‍ය වූ කන්, අනිත්‍ය වූ නාසයන් ඕක තමයි පහළ වෙන්නේ. මට නම් ඕකට හොඳ උදාහරණයක් තිබුණා. මගේ පියා අවුරුදු 82ක් විතර එනකොට එයාගේ ඇස් පේන්නේ නැහැ. යාන්තම් ඡායාවක් පේන්නේ. කන ඇහෙන්නේ නැහැ. අයියෙන් කතා කරොත් ඇහෙනව නැත්නම් එයාට සද්දයක් ඇහෙන්නේ. නාසයට ගඳක් සුවඳක් නැහැ. ওই කාලේ මුත්‍රා අසුචි ඇඳේ පිට එනවා. අපි දැකලා අස්කරේ නැත්නම් එයාට ඒක ගැන හැඟීමකුත් නැහැ. දිවට රසයකුත් නැහැ. වතුරවත් බොන්නේ නැතුව ගියා. කායට ස්පර්ශයකුත් නැහැ. මේ සතෙක් කන වෙලාවක එයා දන්නේ නැහැ. පස්සේ අත ගාලා බලලා කියන මොකක් හරි එකක් වෙලා කියලා. මනසට ධර්මයකුත් නැහැ. ධර්ම කාලේ යම් කිසි සිදුවීමක් මතක තිබුණා. දැන් මං ඇහුවොත් එහෙම කෑවද කියලා අම්මගෙන් අහනවා මං කෑවද කියලා. අන්න ඇහැ කන නාසය දිව ශරීරයේ මනස ඔක්කොම ගියා. ඉතින් මං කල්පනා කළා පියාට මේක සාධාරණ මටත් ඕක සාධාරණයි. එයාට ඉස්සෙල්ලයි අපිට ඕක සිද්ධ වෙන්නේ. අපි අද කන්නේ වසවිස නිකොටක් නේද? එතකොට ඕක තමයි ජාතිපි දුක්ඛා කියලා කියන්නේ. ඊළඟට ජරාව. ඕගොල්ලන්ගේ ඇඟ රැලි වැටිලා කෙස් සීදිලා නේද? දත් වැටලා තියෙන ස්වභාවය. ඔය ආච්චියම්ම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා වැඩි වෙලා ඉන්නේ නැහැ නේද? මොකද ඒ ආච්චියම්මට කල්පනා වෙනවා
එයා මේ තරුණ කාලේ ළමා කාලේ කොහොමද හිටියේ කියලා. එතකොට ඊට පස්සේ දැන් ඔය ඒ ආච්චිම විතරක් නෙමෙයි යෝග දැක්කේ. මට කියන්න පුළුවන්. මම දැක්ක අවුරුදු 4ක කුඩා දරුවෙක් සෙල්ලම් කර කර හිටියා. ඒ සෙල්ලම නවත්තලා ගේ ඇතුළට දුවලා ගිහිල්ලා අම්මට පෙන්නනවා යාගේ අත. අර ලස්සනට තිබිච්ච හැමේ පැච් එකක් වගේ එකක් කැවිලා හැම වෙනස් වෙලා. ඉතින් කුඩා දරුවක් දැක්කනම් ආච්චි අම්මත් දැක්කනම් ඕගොල්ලෝ ඉන්නේ ওই දෙක අතර නේද? ජරාව. ඊළඟට ව්‍යාධි. අන්න තථාගතයන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ රෝග 48ක් දේශනා කරනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ ආදී වශයෙන් පිළිගන්න. මේ ඍතු වෙනස් වීම නිසා ඇති වෙන ආබාධය, ඕපක්කමික ආබාධ, කර්ම විපාක ආබාධ, කර්මයේ නිසා ඇති වෙන එක. සීතල, උෂ්ණය, බඩගින්න, පිපාසාව රෝග 48ක් දේශනා කරා. තථාගතයන් වහන්සේ පැවසුවා අනාගත කාලේ මීට වඩා රෝග වැඩි කියලා. ඒවට නන් නැtei කියලා කිව්වා. ඉතින් බැලුවාම අපි අද මේ தත්ත්වයටපත් වෙලා. ඔය පෙලක් අය මල් ළඟට ඇවිල්ලා කියනවා එයාට මෙහෙම රෝගයක් තියෙනවලු. ඒ හැම දොස්තර ළඟටම ගියාලු, හැම ස්කෑන් එකක්ම කරාලු. මේ නමුත් හොයාගන්න බෑයි කියලා. දැන් පේනවද? ඒ කියන්නේ දැන් මේ නන් නැති කියලා කියන්නේ වචන නැති වෙනවා කියන එක නෙමෙයි. හඳුනා ගන්න බැරි නම් නමක් දාන්න බෑ. ඉතින් අනාගත කාලේ ඊට වඩා වැඩි රෝගයක්. ඉතින් ඕගොල්ලෝ එය හොස්පිටල් එකට ගිහිල්ලා අපි හිතමු මිනිස්සෙක්ව දකින්න කැන්සර් එහෙම හැදිලා තියෙනවා. ගෙදර ඇවිල්ලා කල්පනා කරන්න එපා. ටීවී එක දාගන්න එපා. ගෙදර ඇවිල්ලා කල්පනා කරන්න මටත් ඕක වෙන්නේ. අද අවස කැන්සර් හැදෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෙට. එහෙම නැත්නම් ඊළඟ භවයේ හරි හැදෙන්න පුළුවන් ඒ කියන එක කල්පනා කරන්න. ටීවී එක දාගන්න එපා එදාට. ඊළඟට මරණය. මෙතෙදි තමයි ඕගොල්ලන්ගේ භාවනාව ගැඹුරට පටන් ගන්න. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දවස් දෙකක් ගත වෙච්ච මල සිරුරක් දැකලා කල්පනා කරනවා මේ ඉදිමිච්ච මල සිරුරක් මගේ ශරීරයත් මේ ආකාරයි මම මේක ඉක්මවල නැහැ මම මේ தත්ත්වයටපත් වෙනවා කියලා. එහෙම කියලා තථාගතයන් වහන්සේගේ සමුදය අස්තංගමේ බලන්නේ කියලා කිව්වා. අපි ඒක තව චුට්ටකින් කරමු. ඒ වගේ මල සිරුරක් මට පෙන්වන්නත් පුළුවන්. මේ තියෙන දවස් දෙකක් ගත වෙලා මේ ඉදිමිලා නේද? නිල් පහය වගේ ගත වෙලා තියෙන මල සිරුර. කල්පනා කරනවා මගේ ශරීරයත් මේ ආකාරයේ මේ தත්ත්වයටපත් වෙනවා කියලා. ඉතින් එහෙමනම් ඕගොල්ලන්ගේ මේ ආච්චි සීයා මැරලා තියෙනවනේ. ඕගොල්ලෝ මල ගෙදර ගිහින් තියෙනවනේ නේද? දැන් එහෙනම් මේ මල ගෙදරට අද මනසෙන් යන්න. ගිහිල්ලා දැන් ආච්චි සීයා මැරලා ඉන්නවා. ඒක දිහා පොඩ්ඩක් බලාගෙන හිටියා. ඊට පස්සේ දැන් බුදුහාමුදුරු කිව්වේ මගේ ශරීරයත් මේ ආකාරයි. එහෙනම් එතනින් තමන්ගේ ශරීරය නිදි කරවන්න. වල දාන්න එපා. දවස් 7-8ක් තියන්න බලන්න මොකද වෙන්නේ. දැන් හිතන්න බලන්න මේ ස්ටේජ් එක උඩ නේකඩ් බොඩි එකක් නිරෝධයෙන් ඉන්නවයි කියලා. මොකද වෙන්නේ? මැරලා තියෙනවා. අපේ ශරීරයේ තියෙනව නේද හිල් 9ක්. ඇස් දෙකේ 2යි, නාය 2යි 4යි, කටේ 1යි 5යි, කන් දෙකේ 2යි 7යි. මුත්‍රා පිට වෙන තැනයි අසුචි පිට වෙන තැනයි. එතකොට ඒ අසුචි තියෙන හරියින් ඒව පිට වෙනවා. මුත්‍රා තියෙන හරියින් ඒව එනවා. මම නම් දැක්ක මගේ භාවනාවේදී මේ කටේ මස් ටික කාලා පණුවෙක් නායෙන් එනවා කටට බහින. කටෙන් එකෙක් එනවා නායට බහින. අන්න ඒ වෙලාවේ මගේ මනස නම් විසාර වුණා චීයා කියන. අන්න ඒ වෙලාවේ මං හිටියේ මනෝමය කායකේ. ඕගලන්ට කයවල් තුනක් තියෙනවා දන්නවද ඒක? පොට්ටපාද සූත්‍රය කියවලා බලන්න. දැන් ඕගලන්ට මේ දැන් තියෙන කාය ක්‍රොස් බොඩි එක කියලා කියනවා. ඊළඟට ඕගලන්ට තියෙනවා මනෝමය කාය. ඒ මනෝමය කායේ ඇහැ කන නාසය හොඳට තියෙනවා. පර්ෆෙක්ට් විදිහට තියෙනවා. කණ්ණාඩි දාන්න ඕනේ නැහැ. හැබැයි ඒකට කන්න බෑ. ඔයාගේ මේ ආහාර දිරවන්න ඩයිජෙස්ටිව් සිස්ටම් එකක් ඒකේ ඇත්තේ නැහැ. එතකොට ඒක හරියට හිතන්න බලන්න වතුර ටැංකියක් වගේ කියලා. දැන් හිතන්න බලන්න ඕගොල්ලන්ගේ වතුර ටැංකියට වතුර ආවා. දැන් අලුතෙන් වතුර එන්නේ නැහැ. තියෙන වතුර ටික යනවා. ඒවත් නැත්තම් ඕගොල්ලෝ රස්සාව කරපු කාලේ බැංකුවට පඩිය ගියා. දැන් ඉතින් ඕගොල්ලන්ව රස්සාවෙන් දොට්ට දාලා දැන් බැංකුවට සල්ලි යන්නේ තියෙන සල්ලි ටික වැය වෙනවා. අන්න ඒ වගේ හිතන්න මනෝමය කාය. ඊළඟට ඕගොල්ලන්ට තියෙන සංඥාමය කායක් කියන එක. කායවල තුනක් තියෙනවා.
ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කවුරු හරි ඇහුවොත් කියන්නේ කියලා. කොයිද ඕක තියෙන්නේ? මෙතනම තමයි කියලා ওই තුනම තියෙන්නේ. අපි එක කයක් ගැන කතා කරනකොට අනිත් කය ගැන කතා කරන්නේ නැහැ. දැන් ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ කිරි වලින් අපි හදනවා කර්ඩ් නේද? කිරි මුදවනවානේ. ඒකට කියන්නේ නැණි කිරි කියලා. එතකොට ඒක මුදවපු කිරි වලින් ඊට පස්සේ අපි හදනවා ගිතෙල් වගේ බටර් හදනවා නේද? එතකොට බටර් වලට කියන්නේ නැහැ අපි මේ කිරි කියලා. එකක් ගැන කතා කරනකොට අනිත් එක ගැන කතා කරන්නේ නැහැ. එතකොට ඔය තුනම ඕගලන්ට තියෙනවා. එතකොට ඔය මලායින් පස්සේ මොකද වෙන්නේ? අපි එකපාරටම ඉපදෙනවද? එහෙම නැත්නම් මනෝමය කායකින් ඉන්නවද? ඔය අවස්ථා දෙක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එක කට්ටියක් මනෝමය කායෙන් ඉන්නවා අනිත් කට්ටිය මේ එකපාරටම යන. ඔය ආනන්තරිකයි කියන්නේ අතරක් නැහැ. මෙතන මලා අපාය ගිහිල්ලා උපන්නා. ඒතර තිරිසන් ලෝකෙටත් බොහොම වේගින් යනවා. දැන් මනුස්ස ලෝකෙට එන අයකින් ගත්තාම ඊටාම කුඩා ප්‍රමාණයකට chance එකක් හම්බ වෙනවා ආපහු මනුස්ස ලෝකෙට එකපාරටම යන්න. ඔයගොල්ලෝ දන්නවද මේ මනුස්ස ලෝකේ ඉන්න සත්‍යයන්ගෙන් ඊටාම කුඩා ප්‍රමාණයක් තමයි ආපහු මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ කියලා. ඒක හැම ලෝකයකටම සාධාරණයි. එතකොට අනිත් අය බොහෝ දෙනෙක් කියන්නේ අපාය තිරිසන් ලෝකේ වාගේ പ്രേත ලෝකේ වගේ තැන්වල. එතකොට මනුස්ස ලෝකෙට එන කුඩා ප්‍රමාණයෙන් ඊටමත් කුඩා ප්‍රමාණයකට chance එක හම්බ වෙනවා එකපාරටම ඉපදෙන්න. දැන් හිතන්න බලන්න ඕගොල්ලන්ගේ ගේ අද කැඩුනොත් එහෙම ඔය භූමිකම්පාවක් වගේ එකක් වෙලා මොකද්ද chance එක ඕගොල්ලන්ට මනාපූ ගයක් මනාපූ ප්‍රදේශයකින් හම්බ වෙයි? බිඳුවයි නේද? හැබැයි රජ කෙනෙක් ඉන්නවා රජුරුවන්ගේ එක මාලිගාවක් තියෙනවා රජුරන්ට තව මාලිගාවක් තියෙන එක මාලිගාවක් භූමිකම්පාවකින් වගේ එකකින් කැඩුනා නම් අන්න තව තැනක අනිත් මාලිගාවට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒකෙන් කියවෙන්නේ නැහැ රජුරුව ඉපදෙනවයි කියලා මම මේ පෙන්නන්නේ. එහෙම කුසල් තියන අය ඉන්නේ. අනිත් කට්ටියට මොකද වෙන්නේ? ඒ අය ඉන්නව මනෝමය කායකේ. ඒ මනෝමය කාය කියන්නේ භවයක් නෙමෙයි. එතකොට මං කෝ ඒක කන්නත් බැරි එකක් කියලා නේද? ඒතර මට කියන්න පුළුවන් මේ භවයට ඉස්සෙල්ලා භවයේ මං අනුරාධපුරේ. මට පේනවා මගේ ශරීරේ මුණින් අතට වැටිලා. මගේ පිටිපස්ස හරියේ මට පේනවා. කොහොමද මේ පේන්නේ? මම මනෝමය කායින්ද මේක දිහා බලාගෙන ඉන්නවා. එතකොට මගේ තිබුණේ මං කන්ෆියුස් වෙලා. මගේ කල්පනාව තියෙන්නේ මොකද මේක නැගිටින්නේ නැත්තේ කියලා. මලාම අපි මලාද කියලාවත් දන්නේ නැහැ. දැන් බලන්න ඕගොල්ලෝ මෙතෙන්ට එනකොට ගෙදර ආයට කියලා ආවේ මොකක්ද? මම මේ භාවනා වැඩසටහනට ගිහිල්ලා ඉන්නම් කියලා නේ. හොඳටම ෂුවර් තමන්ට යන්න පුළුවන් මේ කියලා. මෙතන මැරලා වැටෙන්න පුළුවන්. අර පාරේ වාහනයක හැපිලා මැරලා වැටෙන්න පුළුවන්. නමුත් අපේ හැඟීම තියෙන්නේ කොහොමද? අපි ගිහිල්ලා එනවා කියන එක තමයි තමන්ට තියෙන්නේ නේද? දැන් මගේ කල්පනාව තියෙන්නේ මම මේ දකුණු කකුල තිබ්බනම් මට වම් කකුල තියාගන්න පුළුවන්. දකුණු කකුල තිබ්බ වම් කකුල තියන්න ඉස්සෙල්ලා මැරලා වැටලා. ඉතින් මම දැක්ක ওই මලසිරුර මේ කට්ටිය ඇවිල්ලා උස්සනවා, අඬනවා, දොරනවා. එතකොට තමයි දන්නේ මම මැරලයි කියලා. ඉතින් ඔය සිරුර ගෙනිච්ච ගෙදෙට්ට. ගෙනිච්චාම මෙතන මේ බබේ ළමයෙක් හිටියා අවුරුදු 15ක විතර වැටද්දට ඇවිල්ලා එයා දුකේ ඉන්නවා කියලා පේනවා. ඒතකොට ගෙදෙට්ට කට්ටිය එනවා, අඬනවා, දොඩනවා, දුක් වෙනවා කියලා පේනවා. හවස් වෙනකොට මට පේනවා ඒගොල්ලෝ නෙමෙයි දුකේ ඉන්නේ මමයි දුකේ ඉන්නේ. මොකද ඒගොල්ලෝ කනවා මට කන්න බෑ. මනෝමය කයට කන්න පුළුවන් කමක් නැත්තේ. දැන් බලන්න ඕගොල්ලෝ දවසට බේල් කීයක් කනවද? 3යි කියලා කියන්නේ නේද? හැබැයි බිස්කට් කනවා තේ බොනවා කියලා ගත්තාම 6 වේලක් විතර කනවා. හොඳයි ඕගොල්ලන්ට එක මේ පැය දෙකක් දවල් ආහාරය ගන්න හම්බුනේ නැත්තම් ඉතින් ඕගොල්ලෝ බොහොම අමාරුයි නේද? අනේ කන්න හම්බුන්නේ නැහැ කියලා. ඒ මනෝමය කායෙන් ඉන්න එක්කෙනා දවස් 7 අවුරුදු 7 අවුරුදු 28 ඊටන් ඉන්නේ. ඒතකොට දැන් බලන්න මේ ඔයගලන්ට බබා වගේ රූපයක් තිබුණා ಜಾති ඒක ජරාවටපත් වුණා ව්‍යාධියටපත් වුණා මරණයටපත් වුණා. මැල්ල මනෝමය කායෙන් ඉන්න කාල නැහැ වගේ දුකයි. අර පැයක් දෙකක් නෙමෙයි දවස් ගණන් හිටන් අන්න නැතුව දුකයි නේද? ඒතකොට දැන් ඉතින් අපිට පේනවා මේ කන්න නැති වුණා නම් කායික පීඩාවක් තියෙනවා නේද? එතකොට මේ පීඩාවෙන් ඒක නිසා Tamanට දෝමනස්සේ කය පෙළෙනවානේ. ඒකෙන් දෝමනස්සේ ඇති වෙනවා. එතකොට දෝමනස්සේ ඒ පාර අපිට පේනවා සිත පෙළෙනවායි කියලා. දැන් කයත් පෙළෙනවා සිතත් පෙළෙනවා.
අන්න ඒක ආසන්න කාරණේනෝ ශෝකයට. ඕගොල්ලෝ නිතරම ශෝක කරනවා. ඇයි ඒ ඕගොල්ලෝ හදන විඥානි මැරලා වැටෙනවා නේ. දැන් බලන්න ඕගොල්ලෝ වඩ එකක් කනවා. කෑම රසයක් ඇති වෙනවා. මෙතනින් පස්සේ උගුරෙන් පස්සේ ඕක නැහැ නේද? ওই මරණ විඥානේ නේද ඕගොල්ලන්ට කියන්නේ තව කටක් කන්න කියලා. ඒතර අපි නිතරම ශෝක කරනවා. ශෝකයෙන් ඇති වෙන පරිදේවය අඬා වැළපෙනවා. ඔය වචන කියවෙන්නේ නේද? අනේ අම්මේ අනේ තාත්තේ ආදී වශයෙන් ඒ වචනත් පිට වෙනවා. අඬා වැළපෙලා ඕගොල්ලෝ අර කලන්ත දාලා ඇදගෙනත් වැටෙන්නේ. අන්න උපායාසය දැඩි ලෙස වෙහෙසටපත් වෙනවා. ඔය පෙඩගෝපදේශයේ පෙන්වන උපායාස පත්‍ය භවෝ කියලා. උපායාසය නිසා භවය ඇති වෙනවා. ඒ කියන්නේ අර මනෝමය කායෙන් ඉන්න මනුස්සයා ඉතින් දැන් ඒ පුද්ගලයා ඔය තැන් වල හොයා ගියා ඉපදෙන්න තැන් එහෙම නේද? ඉතින් දැන් වන්න පළවෙනි ගේ බැලුවා හරි නෑ අම්මා දුප්පත් කියන්නකො නේද? කොහොම බලාගෙන ආවා. ඉතින් වැඩේ තියෙන්නේ මොකද්ද? ඔය ගෙවල් ඉතින් යනවනේ වෙන කෙනෙක් ගන්නවන්නේ. දැන් ඊටින් දවස් 7ක් විතර ගිහිල්ලා දැන් ඉතින් කොහේ හරි අර ගෙදරකට රිංග ගන්නවා. ඒකෙන් භවේ. ඒකෙන් ඇති වෙන ප්‍රිය විප්‍රයෝගය. දැන් බලන්න මේක කොහොමද අපි බලන්නේ? බබාවාගේ රූපයක් තිබුණා ಜಾති. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධියටපත් වුණා, මරණයටපත් වුණා. මැරලා මනෝමය කායෙන් ඉන්න කාලණය වාගේ දුකයි. අන්න බබාවාගේ රූපයෙන් වෙන් වුණා. ඒක නිසා ප්‍රියෙහි විප්‍රයෝගය කියන එක. දැන් ඔය අම්මා කෙනෙක්ගෙන් කවුරු හරි ඇහුවොත් අම්මා මොනවටද කැමති කියලා අම්මා ඉඳන් කියන පුතාටයි කියලා. පුතාලා දෙතුන් දෙනෙක් ඉන්නවනම් අර යහන කොයි පුතාටද කියලා. මෙයාට කට උත්තරත් නැහැ නේ. මෙයා ඉඳන් කියන පුතා තමයි. මෙයාගේ දැන් පපුවරි දෙනවා මන්ට කියනවා දීලා මාව මේ හොස්පිටල් එකට ගෙනියන්නේ කියලා. මොකද එක පුතෙක් මලොත් එහෙම තව පුතෙක් ඉන්නවා. මේ පුතා මලාන වැඩේ ගියා නේ. එතකොට ඉතින් තමන්ගේ නෝනාගෙන් වෙන් වුණා, මාත්‍යාගෙන් වෙන් වුණා, ළමයාගෙන් වෙන් වුණා, අම්මාගෙන් වෙන් වුණා. ඒවා ඔක්කොම ප්‍රිය විප්‍රයෝග තමයි. හැබැයි ලොකුම එක තමයි මේ ශරීරය. ඕගලන්ට මනාපු ප්‍රිය වූ මේ ශරීරය. ඉතින් මේ જાතියව එකයි නේ තියෙන්නේ. ඉතින් මේකෙන් අයින් වෙනවා නම් ඉතුරු ඒවා ඔක්කොම අප්‍රියයි නේද? අප්‍රිය සංපයෝග. දැන් හිතන්න බලන්න අර මනෝමය කායෙන් ඉන්නවා. දැන් රොටි හදනවා, සූඳ ගහනවා, ආප්ප හදනවා, සූඳ ගහනවා. ඉතින් ඕගලන්ට ඒවා කන්න බැරි නම් ඒවා ප්‍රියයිද? මනෝමය කායේ ඉන්න කෙනාට කන්න පුළුවන් කමක් නැත්තේ නේ. ඒවා අප්‍රියයි, අප්‍රිය සංපයෝග. ඒකෙන් අපි එනවා යම් පිච්ඡන් නලබදි තම්පි දුක්ඛං කියන එකට. ඒ කියන්නේ මොකද්ද? දැන් බලන්න අපි මේ දුක්ඛේ කොටස් 11ක් බලලා තියෙනවා. දැන් ඉතින් මේ ಜಾති දුකයි කියලා කල්පනා කරපු එක්කෙනා එයා කල්පනා කරනවා අනේ එහෙමනම් මං ඉපදෙන්නේ නැත්තම් හොඳයි කියලා. නමුත් තණ්හාව තියෙනවා නම් මේ ಜಾතිය ඇති වෙනවා. ජරාවටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි ජරාවටපත් වෙන්නේ නැත්තම් කියලා. ಜಾතිය තියෙනවා නම් ජරාව ඇති වෙනවා. ව්‍යාධියටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි ව්‍යාධියටපත් වෙන්නේ නැත්තම් කියලා. ಜಾතිය තියෙනවා නම් ජරා ව්‍යාධිය ඇති වෙනවා. මරණයටපත් වෙන පුද්ගලයා කල්පනා කරනවා අනේ අපි මරණයටපත් වෙන්නේ නැත්තම් කියලා. ಜಾතිය තියෙනවා නම් ජරා ව්‍යාධි මරණ ඇති වෙනවා. අන්න ඒ විදිහට අනිත් කාරණා ඔක්කොම හිතන්නේ ඒක තමයි යම් පිච්ඡන් අලපති තම්පි දුක්ඛං කියන්නේ. කෙටියෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධාපි දුක්ඛා කියලා. රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල ඇලීමක් තියෙනවද ඒක දුකයි කියලා. ඉතින් මේ රූපය කියලා ගත්තාම ඒක හැදිලා තියෙන ධාතු හතරකින්. එතකොට ආපෝ තේජෝ වායෝ පඨ කියලා ධාතු. පඨවි ධාතුව කියලා කියන්නේ ඒකේ තියෙන තද ගතිය. එතකොට මේ තද ගතිය නිසා තමයි ඔය යම්කිසි වස්තුවකට අවකාශයේ ඉඩක් ගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් බලන්න මේ රිමෝට් කන්ට්‍රෝල් එක මට මෙහෙම අල්ලන්න පුළුවන් නේද? මේකේ තද ගතියක් තියෙන නිසානේ. ඉතින් ඕකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා element of extension කියලා. බලන්න මේක extend වෙලා තියෙන්නේ නේද? තද ගතියක් තියෙනවා. එතකොට මේ ලෝකයේ ඔය අයිය තියෙන දේවල් බැලුවාම මෘදු දේවල් වුණත් ගත්තා මේ තද ගතිය කියන එක ඒක වැඩියෙන් තියෙනවා. ධාතු හතර එකට තියෙන. ඒක වෙන් කරන්න බෑ. ආපෝ කියන්නේ ජලයට නම. හැබැයි ඉතින් ආපෝ ධාතුව කියලා කියන්නේ ජලය නෙමෙයි. ජලයේ තියෙනනේ වැగిරෙන ස්වභාවය. අන්න ඒක. ඔකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා element of cohesion කියලා. cohesion කියන්නේ intermolecular attraction force. අර ඇලෙන ගතියක් තියෙනවනේ. දැන් බලන්න මේ mouse එකයි මේ remote control එකයි මේසයක් උඩ තිබුණොත් මේ දෙක එකට එක්කහු වෙනවා. නෑ නේද? හැබැයි මෙතන වතුර බින්දු දෙකක් තිබුණොත් එහෙම උලකට හරි ඔක එක්කහු වෙනවා. අර ඒකේ ඇගේ මේ වැగిරෙන ගතියක්, ඇලෙන ගතියක් තියෙනවා. ඉතින් වතුරේ
වාගේ දේවල් වල ආපෝ ධාතුව වැඩියෙන් තියෙනවා. එතකොට දැන් ඒකින් කියවෙන්නේ පඨවි ධාතුව විතර නැති කියලා පඨවි ධාතුවක් තියෙනවා. දැන් බලන්න. වතුර අපි සීතල කළොත් අයිස් වාගේ නේද? අයියක් තියෙනවා. රත් කළොත් චලනයක් තියෙනවා. වාෂ්ප වෙලා යනවා නේද? අන්න ඒක වායෝ ධාතුව. එතකොට අන්න ඒකට කියනවා element of motion කියලා චලනයක් තියෙනවා. දැන් වාතය වාගේ දේවල් වල වායෝ ධාතුව වැඩියෙන් තියෙනවා. චලනයක් තියෙනවා ඒකේ. එතකොට දැන් ඊළඟට පෙන්නනවා ඔය තේජෝ ධාතුව. දැන් ඕගොල්ලන්ගේ ශරීරයේ උෂ්ණයක් තියෙනවා. ආහාර මෝරන්නේ පළතුරු ගෙඩියක් වුණත් ඉදෙන්නේ ඒ තේජෝ ධාතුව නිසා. දැන් ওই ධාතු හතර එකට තියෙනවා. දැන් ඉතින් මේ අපිට ඇහෙන ශබ්ද ගන්ධ ඒවත් ඕවෙන් හැදිච්ච දේවල්ම තමයි. එතකොට එහෙනම් මේ රූපේ හැදිලා තියෙන මේ ධාතු හතරෙන් එතකොට ඕකේ ඇලීමක් තියෙනවද ඒක දුකයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඊළඟට වේදනාව. වේදනාව තුන් ආකාර වෙනවා. සුඛ වේදනා, දුක වේදනා, සුඛේකුත් දුක්ඛේකුත් නැති අදුක්කම සුඛ වේදනා. ඉතින් ඕක අපිට කායිකවත් දෙන්නවනේ සැප පුටුවක් ඉන්නවනම් සැපයි නේද? එතකොට එහෙනම් කායිකයි මානසිකයි ගත්තාම හය ආකාර වෙනවා. ඉතින් ඕවා ඇති වෙන්නේ මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස නිසානේ. එහෙනම් හයෙන් වැඩි කරන්න 6 වරක් 6 36යි. ඉතින් ඕක අතීත අනාගත පච්චුප්පන්න කියලා බැලුවොත් තුනෙන් වැඩි කරන්න. එතකොට අපිට වෙනවා 108ක් කියලා නේද? 36ව 3. ඉතින් කෙටිය මතක තියාගන්න සුඛයි දුකයි සුඛයකුත් දුක්ඛයකුත් නැති එක අදුක්ඛම සුඛයි. ඊට පස්සේ සංඥාව. ඒ සංඥාවෙන් තමයි ඔයගොල්ලෝ අඳුරාගන්නේ මේ කහ පාට සුදු පාට කළු පාට ආදී වශයෙන්. ඒ සංඥාවෙන් තමයි ඔයගොල්ලන්ට හරියට වරද්දන්නේ. දැන් බලන්න ඔයගොල්ලන්ගේ ඔළුවේ කෙස් තියෙනකොට ඔයගොල්ලෝ ගන්නවා ඒක බොහොම හොඳයි කියලා පීරනවා අත ගන්නවා සාති සප්පායම් කරනවා. ඒ කෙස් ගහක්ම ඔයගොල්ලෝ කන පිඟානේ තිබුණොත් ඔයගොල්ලෝ ඉඳන් කියනවා චීය ජරාව කියලා නේද? දැන් බලන්න මේ වේටර් කෙනෙක් කියනවා කෙස් ගහක් දාලා පිඟානක් ගෙනත් දුන්නොත් ඔයගොල්ලෝ බහිනවා නේ චීය ජරාව කියලා. ඉතින් ඕකේ හරි සංඥා දෙකක් තියෙන්න බෑනේ. ඔළුවේ තියෙනකොට හොඳයි කිව්වනම් පිඟානේ තියෙනකොටත් හොඳයි කියන්නේ. පිඟානේ තියෙනකොට චීය ජරාව නම් ඔළුවේ තියෙනකොට චීය ජරාව කියන්නේ. හරි සංඥාව කොයි එකද කියලා ඔයගොල්ලෝම තෝරගන්න. ඉතින් ඔය සංඥාවෙන් සංස්කාරයන් ඇති වෙනවා. ඔය සංස්කාරයන් තුන් ආකාර වෙනවා. එතන අපිට පේනවා කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා. ඒ කාය සංස්කාර කිව්වම ආස්වාස් පාස්වාස කාය සංස්කාර කියලා ගන්නවා. ඊළඟට අපි මේ වචන කතා කරන්නේ විතක්ක ਵਿਚාර වලින්. ඒ නිසා විතක්ක ਵਿਚාර වචී සංකාරයි කියලා ගන්නවා. සංඥා වේදනා චේතනා වාගේව චිත්ත සංස්කාර. ඉතින් ඕගොල්ලෝ මේ දිගට හුස්මක් ඇදලා පානාතිපාතිය වගේ දේවල් කරනවා නේ. ඒ අනුව සංස්කාර පුඤ්ඤාභි සංස්කාර, අපුඤ්ඤාභි සංස්කාර, ආනීජාභි සංස්කාර කියලා වෙන්නේ. දැන් පුඤ්ඤ කර්මයන් කියලා කිව්වහම දැන් ඕගොල්ලෝ දන් දෙනවා. ඒවා පුඤ්ඤ කර්මයන්. ඒ වගේම ඔය ප්‍රථම ධානය ඉඳන් හතරවෙනි ධානය දක්වාම පුඤ්ඤාභි සංස්කාර වෙනවා. පානාතිපාතිය වගේ දේවල් පුඤ්ඤාභි සංස්කාර නෙමෙයි ඒවා අපුඤ්ඤාභි සංස්කාර. එතකොට ඊළඟට මේ ආනීජාභි සංස්කාර. ආනීජ කියන්නේ ඉංජිතයක් නෑ, සැලවීමක් නෑ. දැන් බලන්න ආකාසඤ්ඤායතනෙ, විඥානඤ්ඤායතනෙ, ආකින්චඤ්ඤායතනෙ වගේ දේවල් වල ඒවා සැලවීමක් නෑ. එතකොට අයි මේ සංස්කාර කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ කජ්ජනීය සූත්‍රයේ පෙන්නනවා සංකතං අபிසංකරන්ති කියලා. ඒ කියන්නේ සකස් කරපු දේ නැවත සකස් කරනවා. මොනවද සකස් කරන්නේ? රූපේ රූපයේ වශයෙන්, වේදනාව වේදනාව වශයෙන්, සංඥාව සංඥාව වශයෙන්, සංස්කාරේ සංස්කාරේ වශයෙන්, විඥානීය විඥානීය වශයෙන්. දැන් බලන්න මෙතන මේසයක් තියෙනවා. කොහොමද ඕගොල්ලෝ දන්නේ මේක මේසයක් කියලා? පොඩි කාලේ අම්මා තාත්තා ගුරුවරයා කවුල් හතරක් තියෙනකොට ලෑල්ලක් තියෙනකොට කිව්ව මේසෙයි කියලා නේද? අද අම්මා තාත්තා ගුරුවරයා මෙතන නැති වුණා. ඕගොල්ලෝ මේක දැකපු ගමන් මේකට මේසෙයි කියනවා. පොඩි කාලේ ඕගොල්ලන්ට මේක පුරුදු කරා නම් මේක පුටුවයි කියලා. ඕගොල්ලෝ මේකට අද කියන්නේ පුටුවයි කියලා නේද? අර සකස් කරපු දේ නැවත සකස් කරනවා. එතකොට ඔයක විඥානියත් සකස් කරන්නේ සංස්කාරයෙන් තමයි. එතකොට විඥානේ 6 ආකාර වෙනවා. ඇයි රූපය නිසා චක්කු විඥාන, කනයි සද්දය නිසා සෝත විඥාන. ඔය විදිහට මනසයි ධර්මයයි මනෝ විඥාන.
ඒක හරියට මේක අපි දර වලින් පත්තු කරාම දර ගින්දර කියනවා. ගෑස් වලින් පත්තු කරාම ගෑස් ගින්දර කියනවා. ඒ වගේ ඇහැ රූපය නිසා චක්කු විඥානය, කන ශබ්දය නිසා සෝත විඥානය කියන එක තියෙනවා. ඉතින් මේක මේ පාලි භාෂාවෙන් ඔය සංකතං අபிසංකරොන්ති කියන එක හරි අමාරුයි ට්‍රාන්ස්ලේට් කරන්න. මොකද අபிසංකාරය කියලා කිව්වම සංස්කාරයෙන් පවත්තන්න තියෙන කැමැත්ත. එතකොට එහෙනම් හරියට තණ්හාව සකස් කරනවා වගේ දෙයක් ඔකේ පේන්නේ. එතකොට දැන් ඉතින් මේ බුදුහාමුදුරු පෙන්නන මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන වල ඇලීමක් තියෙනවා දෙක දුකයි කියලා. එතකොට අපි කොහොමද භාවනා කරන්නේ? දැන් මේ දක්වා කිව්ව දේවල් ඔක්කොම භාවනාවන් තමයි. හැබැයි අපි කෙටියෙන් බලමු නේද? අර ජාතිය, අපායේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදීම දුකයි. මනුස්ස ලෝකේ ටිකක් වැඩියෙන් බලන්න පුළුවන්. ඕගලන්ගේ ජීවිතේම දුකයි කියන්නේ. ඊළඟට ජරාව. ඕගොල්ලෝ ජරාවටපත් වෙලා නේද තියෙන්නේ? අන්න ඒක නම් හැබැයි පාස් වෙන්න ඕනේ විභාගයක්. ඕගොල්ලෝ හිතනට වඩා ඔක ගැඹුරුයි. මේක හැබැයි මේ අපේ විඥානේ හරියට ලිස්සලා යන තැනක් ඕක. දැන් අවුරුදු 60ක නම් මිනිස්සෙක් එයාගේ අත පෙන්නලා මට කියනවා එයාගේ හැම හොඳට තියනවා නේද කියලා. අර ජරා වෙලා තියනවා කියන එක පේන්නේ නැහැ. ඔය රෝද පුටුවේ ඉන්න මිනිස්සයා එයා කල්පනා කරන්නේ මං තාම ජරා වෙලා නැහැ. මං තාම ඇඳේ නෙමෙයි ඉන්නේ. ඒ විභාගේ නම් පාස් වෙන්න ඕනේ. බබෙක් උනත් ගත්තාම ජරා වෙලා තියෙන හැමදාම දිරනවා. හිතන්න මලකඩ කාපු යකඩ ඇණියක් කියලා. කවදාවත් හොඳ වෙන්නේ නැහැ නේ. දිරනවා ඇර නේද? අන්න එහෙම හිතන්න. එතකොට එහෙමනම් අන්න ව්‍යාධීට ආවා. ලෙඩ රෝග. එතකොට දැන් ඉතින් ඕගොල්ලෝ දැන් ওই ජරාව පිළිගත්තා නම් දන්නේම නැහැ දිග හුස්මක් එක්ක එනවා ඔක. එහෙනම් ආච්චිට 100ට වෙච්ච දේ තමයි මටත් වෙන්නේ. කැන්සර් හැදෙනවා මැරෙනවා. heart attack හැදෙනවා මැරෙනවා. අන්න ඒක හොඳට කල්පනා කරන්න. අද නැත්තම් හෙට හරි හැදෙන්න පුළුවන්. දැන් මරණයට ආවා. මෙතෙන්දි තමයි භාවනාව ගැඹුරට පටන් ගන්න. මල සිරුරක් දවස් දෙකක් ගත වෙච්ච මල සිරුරක් දැකලා කල්පනා කරනවා. මගේ ශරීරයත් මේ ආකාරයි මම මේක ඉක්මවල නැහැ. මේ தත්ත්වයටපත් වෙනවා කියලා අර සමාධි භාවනා සූත්‍රයෙන් අපි දැන් තව චුට්ටකින් බලනවා. ඒකෙන් අපි සමුදය අස්තංගමය කියන එක බලනවා. මම කිව්වේ අර මල සිරුර ආචිව බලන්න ගියා. මල ගෙදෙට්ට ගිය එක දැන් ආපහු තමන් ගියා හිතෙන් ගිහිලා ඉවරලා අර ඒ මල සිරුර ළඟින් තමන්ගේ ශරීරය නිදි කරවනවා. මම මැරිලා. තමන් මවන්න යන්න එපා මගේ ඇහැ මෙහෙමයි කන මෙහෙමයි කියලා. නිකන් හිතන්න මැරිලායි කියලා. දවස් 7ක් 8ක් තියන්න බලන්න. මං කිව්වා අර ඉස්ම ගලනවා ආදී වශයෙන් තමන්ට පේන්නේ. ඕගලන්ටත් පේන්නේ විමල සිරුරක්. ඕගලන්ගේ අතීත භවයක මල සිරුරක් පේන්න පුළුවන්. ඒතර තමන්ගේ මනස විශාල වෙනවා චීයා කියලා. අන්න ඒ වෙලාවේදී මේ සමාධි භාවනා සූත්‍රයෙන් අපි සමුදය අස්තංගමය කියන එක බලනවා. එතකොට ඕගලන්ගේ ඔය කහපාට පොතේ මුලටම තියෙන්නේ ඕක සමාධි භාවනා සූත්‍රය. අපි ඒක පොඩ්ඩක් අරගෙන බලමු. මා විසින් මෙසේ අසන ලදී එක් කලක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපේ ජේතවන නම් වූ අනේපිඩු සිටුගේ ආරම්භී වැඩවසනසේ. එෙහිදී භාගතුන් වහන්සේ මහණෙනි භික්ෂුන් නැමතුසේ. වහන්සේ මේ භික්ෂු භාගතුන් වහන්සේට පිළිවදන් ඇසුවා. භාගතුන් වහන්සේ මේ කාරණය වදාළා. මහණෙනි සමාධිය වඩව. මහණනි සමාධිගත මහණ යථා භූතෝ ඇති සැටි දනි. කුමක් යථා වශයෙන් දනී දෙයක්. රූපයාගේ සමුදයද අස්තංග වේද. වේදනාවේ සමුදයද අස්තංග වේද. සංඥාවේ සමුදයද අස්තංග වේද. සංස්කාරයන්ගේ සමුදයද අස්තංග වේද. විඥානයාගේ සමුදයද අස්තංග වේද. සමුදය කියලා කියන්නේ හට ගැනීම ඇතිවීම නේද? අස්තංගමය කියලා කියන්නේ නැතිවීම. ඇතිවීම නැතිවීම. ඉතින් අපි ඕක දන්නවා නේද? කවදාවත් හිතන්න එපා දන්නවා කියලා. හොඳයි ඔයගොල්ලෝ දන්නවා කියලා හිතාගෙන ගිහිල්ලා ඔය ලෙක්චර් එකකට ගියා කියන්නකො. දේශනයකට. ඒ මිනිස්සයා කියන එකක්වත් අහගෙන ඉන්නවා. නෑ. අපි දන්නවයි කියලා හිතුවොත් අපිට මානියක් එනවා. අපි පාපිස්ස වගේ පාත් වෙන්න ඕනේ. අන්න එහෙම හිතාගෙන බැලුවොත් නම් මේක තේරෙනවා. රහත් උනත් හිතන්න හොඳ නැහැ දන්නවා කියලා. ඇයි ඒ? තථාගතයන් වහන්සේ ඊට වඩා දන්නවා. හොඳයි අපි බලමු ඇත්තටම අපි මේක දන්නවද කියලා. අන්න රූප මහණෙනි රූපයාගේ සමුදය හට ගැනීම කවරේද? වේදනා සංඥා සංස්කාර විඥානයාගේ සමුදය හට ගැනීම කවරේද? අපි මේක pāli භාෂාවෙන් බලමු. ඉද බික්කවේ බික්කු අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති.
අභිනන්දති කියන්නේ සතුට සොයන. අභිවදති කියන්නේ ප්‍රකාශ කරන. අජෝසාය තිට්ඨති කියන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්න. සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්න. කිංච අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. මොකේද සතුට සොයන්නේ, ප්‍රකාශ කරන්නේ, පිළි අරගෙන තබාගෙන ඉන්න. රූපං අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති. රූපේ සතුට සොයනවා, ප්‍රකාශ කරනවා, පිළි අරගෙන තබාගෙන ඉන්න. තස්ස රූපං අභිනන්දතෝ අභිවදතෝ අජෝසාය තිට්ඨතෝ uppajjati නන්දේ. රූපේ සතුට සෙව්වහම, ප්‍රකාශ කරාම, පිළි අරගෙන තබාගෙන හිටියාම නන්දිය කියලා එකක් ඇති වෙනවා. ඔය නන්දිය කියන එක හරි පුදුම එකක්. ඒ කියන්නේ දැන් ඕගොල්ලෝ බත් කටක් කටට දානවා නේද? ඒ කට දැම්මම වේදනාවක් ඇති වෙනවා. විඥාණයෙන් ඒක දැනගන්නවා. මෙතන උගුරෙන් පස්සේ ඔක නෑ නේද? විඥාණය මැරලා යනවා. දැන් මොකද කරන්නේ? මැරිච්චාවේ කියලා නිකන් ඉන්නවා. නෑ තවත් සම්බෝලය බතු යන්නලා ආපහු තමයි බත් කටක් කට දානවා නේද? අන්න එතකොට අන්න Tamanට ආපහු වේදනාවක් ඇති වෙනවා. විඥාණයෙන් දැනගන්නවා. ඒ විඥාණයත් මැරලා යනවා. ඉතින් විඥාණය මරණ පස්සේ අපිට ආපහු උපද්දවන්න ආපහු බත් කටක් දානවා. මේක හරියට නිකන් ගේම් එකක් වගේ නේද? විඥාණය මලහම අපි රූපේ ස්පර්ශ කරලා උපද්දවනවා. ඕක හරි ඉක්මනට ඕගලන්ට කරන්නත් ඕනේ නේද ඒක? ඒ කියන්නේ මම දැක්ක වාසනාවන්ත අවස්ථාවක් කුඩා දරුවෙකුට එයාගේ අම්මා බත් කවනවා මේ ළමයට හරි ඉක්මනට කන්න ඕනේ. එක කටක් දීලා අනිත් කට එනකොට කියලා කටත් ආරෙනවා. ඔය අම්මගෙන් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවා. අම්මා ඉඳන්කෝ ඔන්න ඔය පැන්ට්‍රි කබඩ් එකේ තමයි යෝක තියෙන්නේ කියලා. ඒ පාර අර ළමයට තරහ ගියා. අර බත් කට වෙලාවට ආවේ නැහැ කියලා. නේද? මරිච්ච විඥානි ඉක්මනට උපද්දවන්න බැරි වෙනවා. දැන් එන ඕගොල්ලෝ මේක දීර්ඝකාලීනව බලන්න. ඕගලන්ට බබා වගේ රූපයක් තිබුණා ජාතිය. ඒක ජරාවටපත් වුණා, ව්‍යාධියටපත් වුණා, මරණයටපත් වුණා. මලා කියන්නේ විඥානීය මරණය නේද? මරිච්ච මනුස්සයාගේ ශරීරය ඕගලන්ට අල්ල බලන්න පුළුවන් දර කෑල්ල වගේ තියෙන්නේ. ඒතර විඥානීය මැරලා තියෙන්නේ. විඥානීය මලා නම් අපිට ඕනි ආපහු උපද්දවන්න. එහෙනම් මැරලා ඉපදෙන්න තියෙන කැමැත්ත තමයි නන්දිය කියලා කියන්නේ. යා රූපේ නන්දි තදුපදාන. ඒ රූපේ නන්දිය තමයි උපාදාන වෙන්නේ. අපි දැඩි ලෙස ගන්නවා. තස්ස උපාදාන පච්චා භව උපාදානී භවය. භවය කියුවම කල්පනා කරන්න තණ්හාව පවතිනවා කියලා. තණ්හාවේ පැවතීම තමයි භවය. භවෙන් ජාතිය භව පච්චා ජාති. ජාති පච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස් සමුදයෝගති. දැන් බලන්න අපිට දුක්ඛේ පාර්සල් එකක් හම්බුනේ නේ. අපි ඉල්ලුවේ එකක්. රූපයයි ඉල්ලුවේ. හම්බුනේ දුක්ඛේ පාර්සල් එක. දැන් ඕගොල්ලෝ පළක් කාලවට ඔය ඔරලෝසුවක් ගෙවන්න කියලා ඔය ඉන්ටර්නෙට් එකකින් එහෙම ඕඩර් කරනවානේ නේද? එතකොට ඉතින් ආමෙන් ඔරලෝසුව කියලා ගෙනත් දෙනවා. ඒගොල්ලෝ අර වෙල්ලොට් රෙදි කෑල්ලක් උඩ ඔරලෝසුව තියලා. ඒක පෙට්ටියක දාලා ඒ පෙට්ටිය කොලේ කොටලා. ඒක වටේට ඔය බබල් රැප්ස් වගේ නිකන් කඩදාහි කොළ අරෝමියව දාලා තමයි පාර්සල් එක ගෙනත් දෙන්නේ නේද? අර බින්දෙන බඩුවක් එහෙම මොකට යවන්නේ නේද? අන්න ඒ වගේ. ඉතින් ඕගොල්ලෝ ඉල්ලුවේ නැහැනේ ඔය කඩදාහි කොළ වගේ දේවල් නේද? එතකොට ඉල්ලුවේ ඔරලෝසුව විතරයි. ඉල්ලුවේ රූපේ හම්බුනේ දුක්ඛේ පාර්සල් එක. ඉතින් අපිට මේක තේරෙනවද? අපි දන්නවා කියන එක එකක්, දකින්නවා කියන එක එකක්. දැන් බලන්න මග දන්නවා කියන්නේ ඉතින් අහලා දැනගත්තා. කණෙන් ඇහුවා, ඇහෙන් දැක්කා නේද? දකින්නවා කියන එක ඊට වඩා වෙනස්. දැන් ওই මගපල් ලබනවා කියන්නේ මොකක්ද? මගපල් ලබනවා කියන්නේ දැන් අවබෝධ කරගන්නවා පටිච්චසමුප්පාදේ පුරුකක්. භවපච්චය ජාති. අන්න ඒක මග්ගේ. භවපච්චය ජාති ජාති දුකයි කියලා අවබෝධ කරගත්තා නම් ඒක ඵලය. ඉතින් මෙතන තියෙන මේ පටිච්චසමුප්පාදය. පේනවද මේ නන්දියෙන් උපාදානයි. උපාදානයි භවේ. භවෙන් ජාති. ජාතින් ජරා. ඒතර මේක තේරෙන්නේ නැති හින්දා අපි ගමු උදාහරණයක්. ටීවී එක හොඳ උදාහරණයක් නේද? ප්ලාස්ටික් පෙට්ටිය. ඒතර දැන් ඕගොල්ලෝ වැඩට ගිහිල්ලා ගෙදර ආවා. ඔය රිමෝට් කන්ට්‍රෝල් එක ගත්තා එබුවා. මේක හොඳ නැහැ. තව එකක් එබුවා මේ channel එක හොඳයි. අන්න සතුට සොයනවා. ඊළඟට ඉතින් ඔන්න පුටුවේ වාඩි වුණා. දැන් ඉතින් මොකද කරන්නේ? ප්‍රකාශ කරනවා. කොහොමද ප්‍රකාශ කරන්නේ? අම්මේ මේ ඉන්න හරි ලස්සන එකක් යනවා. බබා මේ ඉන්න හරි ලස්සන එකක් යනවා. ඒ කියන්නේ අභිවදති. අජෝසාය තිට්ඨති. ඊළඟ සුමානේ හතාමාරණ හතාමාට
ඔය ප්ලාස්ටික් පෙට්ටි ඉස්සරහා ගිහලා වාඩි වෙනවා නේද? එහෙමනම් සතුට සෙව්ව ප්‍රකාශ කරා පිළි අරගෙන තබාගෙන හිටියා. එතකොට ඒක නිසා ওই ප්ලාස්ටික් පෙට්ටි නිසා සතුටක් ඇති වෙනවා. ඒක තමයි නන්දිය. මැරලා ඉපදෙන්නත් ඕගොල්ලෝ කැමති වෙන්නේ. එතකොට මේ උපාදානෙ දැන් නන්දියෙන් උපාදානෙ දැඩි ලෙස ගන්නවා. ඊළඟ සුමානිත් ඕක බලන්න ඕනේ. ඊළඟ මාසෙත් බලන්න ඕනේ නේද? උපාදානෙ භවය කියන එක ඇති වෙනවා. භවය කියවම තණ්හාවේ පැවැත්ම. අන්න එතින්ද මේ විදිහට හිතන්න බලන්න. හිතන්න බලන්න දැන් ඕගොල්ලෝ ආප්ප කනවා. ආප්ප කෑවම ඕගොල්ලෝ රුපියල් 5ක් කැටේට දානවා. ලස්සන කාන්තාවක් දකිනවා. ඕගොල්ලන්ගේ ගෙදර කැටයක් තියෙනවා. ඕගොල්ලෝ ඒ කැටේට රුපියල් ලක්ෂයක් දානවා. ලස්සන පුරුෂයෙක් දකිනවා. රුපියල් ලක්ෂයක් හරි 80000ක් හරි දානවා. ලස්සන බබෙක් දකිනවා. රුපියල් 20000ක් විතර කැටේට දානවා. ලස්සන ඇඳුමක් දකිනවා. රුපියල් 2000ක් කැටේට දානවා. දැන් හිතන්න ඕගොල්ලෝ මෙරලා මනෝමය කායෙන් ඉන්නවා. ඒ මනෝමය කායෙන් ඉන්නකොට ඕගොල්ලන්ට අන්න කැටේ පේනවා. අර රුපියල් 5 දාලා තියෙන්නේ මොකටද? ආප්ප කන්න. එහෙනම් ඕගොල්ලන්ට ආප්ප කන විදිහ කටක් නේද ඕනේ? හම්බ වෙනවද එහෙම එකක්? හම්බ වෙනවා. හැබැයි ඕගොල්ලෝ හිතපු කට නෙමෙයි. ඕකේක භික්ෂුන් වහන්සේ නමකට වුණානේ. ඒ භික්ෂුන් වහන්සේට සිවුරක් හම්බුණා. ඒ භික්ෂුන් වහන්සේ ඒකට ඇලුනා. මේකට අතපත ගන්න වෙලාවම අවාසනාවකට ඒ භික්ෂුව මිය ගියා. මොකෙක් කියලා දුපන්නේ? කාවෙක් කියලා නේද? දැන් බලන්න ඔය සිවුරයි කියලා කියන්නේ රෙද්දක් නේ නේද? ඉතින් ඔය භික්ෂුව කල්පනා කළේ ඕක ශරීරය වට අවතා ගන්නවා කියන එකනේ. ඉතින් ඊට වඩා හුඟක් හොඳට ඕක කරන්න පුළුවන් නිකාවට. ඌට මේක කණ්ඩත් පුළුවන් නේද? මේක ඇතුලේ මුත්‍රා පිට කරන්නත් පුළුවන්, අසුචි පිට කරන්නත් පුළුවන්, නිදා ගන්නත් පුළුවන්, ඔක්කොම පුළුවන්. අන්න ඒක තමයි භවආශ්‍රේ ලක්ෂණය. ප්‍රාර්ථනීන් ග්‍රන්ථයෙන් අபிසංකාරාකාය සංකරන්ති කියන්නේ. මොනවද ප්‍රාර්ථනා කළේ? ආප්ප. ග්‍රන්ථේ අපි ගැට ගැහුණා. ආප්ප කාලේ තියෙන වේදනාවට ගැට ගැහුණා. අபிසංකාරාකාය සංකරන්ති කියන්නේ. ඒකට අපි ඇහ කන කටක් හැදුවා. දැන් බලන්න ආප්ප ගන්න මිනිස්සෙක් වෙන්න ඕනේද? කූඹියටත් පුළුවන්. මැස්සටත් පුළුවන්. නේද? බල්ලටත් පුළුවන්. අර හාමුදුරන්ගේ කතාවේදී කාවා හැටියට තමයි කටහාවේ නේද? එතකොට දැන් ඉතින් මේ භවයෙන් අපිට එනම් ಜಾතිය කියන එක හම්බ වෙනවා. දැන් ඔයගලන්ට හම්බ වෙනවා කටක්. හැබැයි ඉතින් අර හිතපු කට නෙමෙයි. ಜಾතියක් ඇති වුණා. එහෙම නැත්නම් ಜಾතිය ඇති වුණා නම් ජරා මරණ ශෝක පරිදේව ඔක්කොම ඇති වෙනවා කියලා හොඳට බලන්න. ඉතින් පෙලක් අය කියනවා මට මේක උදාහරණයක් වෙන්නේ නැහැ කියලා. මොකද මම ටීවී බලන්නේ නැහැ කියලා. මම ඕන කෙනෙකුට උදාහරණයක් දෙන්න. ඒක තමයි උදාහරණය තමයි මේ ආහාර. එක ආච්චි කෙනෙක් මිදුලේ මාත් එක්ක කියනවා පුතේ මං නම් ওই කිසි දෙයකට ඇලිලා නැtei කියලා දැන්. ඒ පාර මං ඇහුවා ආච්චි මේ කෑම ආහාර කියලා. ආච්චි දැන් පුතේ අනේ මං ඕවට තෙල්ල නැහැ කියලා. හැබැයි හොඳ ප්‍රඥාවෙන් බලන්න ඕනි ආච්චි කොහෙද යන්නේ කියලා. කොහෙද යන්නේ? කරපිංචාත්තක් කඩාගෙන ඉන්නේ කියලා යන්නේ. මේ ඇලිලා නැහැයි කියන එක කෙනා. පොද්දට දාන්න රස කරගන්න නේද? එතකොට දැන් ඔය වගේ ආච්චි කෙනෙක් ඕගලන්ට ඉන්නවා නම් ඒ ආච්චිව අරගෙන යන්න ඔය මේ වාහනයක දාගෙන පොළට වාගේ ගෙනියන්න. ගියයින් පස්සේ ඉතින් ආච්චි ඉඳන් කියන පුතේ මේකෙන් ගන්න පුතේ මේකෙන් ගන්න. අන්න එතකොට කියන්න ආච්චි එහෙනම් මේවට ඇලිලා නේද කියලා. එයා ගන්න කැමති ඒවා නේ ගන්නයි කියලා කියන්නේ. ආච්චි නම් ඕගලන්ට බණීවේ. හැබැයි ඕගොල්ලෝ හරි විශාල සේවයක් කරන්නේ ආච්චිට. ඔය තණ්හාව කියන එක හංගලා හරියන්නේ නැහැ. ඒක එළියට දාන්න ඕනේ. එතකොට තමයි ඒක අයින් කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙනම් මෙතනින් තියන්න කෑමක්. මේ ආහාර ඕගොල්ලෝ කන්න කැමති දෙයක් මෙතනින් තියන්න. දැන් අපි මේ භාවනා කරනවා කියන්නේ රෙසිපි එකක් අරගෙන උයනවා. මේක තමයි රෙසිපි එක. දැන් ඉතින් තමන් කල්පනා කරනවා මේ තමන් කන්න කැමති කෑම තියලා මම මේකේ සතුට සොයනවාද? ප්‍රකාශ කරනවා. ඕ මං ඊයේ තරමනුස්සයට කිව්වනේ මේ කෑම කාලා රහයි කියලා නේද? එහෙමනම් අන්න හරි ලකුණක් දානවා ටික් එකක් දානවා. මම සතුට සොයලා මම ප්‍රකාශ කරනවා. පිළි අරගෙන තබාගෙන ඉන්නවා. ඕ දැන් මං කන කෑම මට අදත් ඕනි හෙටත් ඕනි අනිද්දාත් ඕනි. අන්න එහෙමනම් තමන් අර දාගෙන එනවා හරි ලකුණ. මම සතුට සොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන තබාගෙන. තමන්ගෙන් ප්‍රශ්න අහලා තමන්ම අනුමත කරනවා මේක මෙහෙමයි කියලා. එතකොට එහෙම කළාම මේ රූපේ සතුටක් කියන එක ඇති වෙනවා නන්දිය නේද? ඔය ආහාර සම්බන්ධයෙන් නන්දිය කියලා ගත්තොත් එහෙම මට කියන්න පුළුවන් ඔක හරි ධර්මයි. දැන් මම දැක්කා ඉස්සර කාලේ ලංකාවේ මේ
කොළඹ පළාතේ තොරණක් තිබුණා. එතකොට මේ තොරණ ළඟ මෙහා පැත්තේ තිබුණ දන්සැල. ඒ දන්සැල වහලා තිබුණේ මේ මලකඩ කාපු යකඩ තහඩු වලින් වහලා තිබුණේ. ඉතින් අර මිනිස්සුන්ට අර ගේට්ටුවෙන් එන්න ඉඩ දීලා තිබුණා. අරගොල්ලෝ අර පොලිමේ ඉන්නවා අර තොරණත් බලාගෙන. එළියට එන එක්කෙනෙක් ඉඳන් කිව්වා මේ දැන් නම් බට්ටි කිවර වෙන්නයි යන්නේ කියලා. ඒ පාර අර මිනිස්සු ගලේ මොකද අර මලකඩ ගහපු යකඩ තහඩු ටික පෙරලගෙන අර ගොඩින් පැන්නා. ඉතින් ඒව වැදුණා නම් එහෙම මේ මැරෙන්නත් පුළුවන්. ටෙටනස් වලට ඉන්ජෙක්ෂන් ගහන්නත් බැහැ. මලත් කමක් නැහැ කියලා නේ. ඉතින් ලංකාවේ 8-8ක් දෙනවා කිව්ව ඡන්දෙ හිටන් දෙනවා නේ. නන්දියේ ප්‍රවාහනේ ස්වභාවය පේනවා. එතකොට ඒකෙන් නන්දියේ උපාදානයි දැඩි ලෙස ගන්න. උපාදානී භවය අර තණ්හාව තමාඳුට පවතින භව නිසා යාති යන්නේ හොඳට තමයි මේක තියාගෙන බලාගෙන යනවා. එතකොට තථාගතයන් වහන්සේ වේදනාවට කිව්විත් ඒකම දේ තමයි. වේදනා අභිනන්දති අභිවදති අජෝසාය තිට්ඨති කියලා කිව්වා. වේදනාවේ සතුට සොයනවා ප්‍රකාශ කරනවා පිළි අරගෙන තබාගෙන ඉන්නවා. ඕගොල්ලෝ වේදනාවේ සතුට සොයනවානේ. හරියට හොයන දෙයක්. ඕගොල්ලෝ අදහවස තුන්වෙනි භාවනාව දිගන ගන්නවා. ඕගොල්ලෝ මේ මනුස්ස ලෝකෙට එන්නේ නිකන් නෙමෙයි. ආහාරත් හොයාගෙන, ඉපදෙන්න තැනකුත් බලාගෙන, කාන්තාවකගේ ස්පර්ශයකුත් බලාගෙන ඉන්නේ. ඉතින් ඔය ආපු පුද්ගලයාට ඕක අවුරුදු 2-3ක් හොඳට හම්බ වෙනවා නේද? බලන්න අපි අද කන කෑම වට්ටක්ක වගේ දේවල් නේ. ඒව කන්න පුළුවන්. හිතන්න බලන්න කාන්තාරයක් නැද්දී ඕගොල්ලෝ වට්ටක් ගෙඩියුවේ තියෙනවා නම් කන්න පුළුවන්. බෑ නේද? ඒ කියන්නේ වට්ටක් ගෙඩිය කපන්න ඕනි, තම්බන්න ඕනි. බබාට එහෙම නෙමෙයිනේ. ඒකේ අර අම්මගේ මව් කිරි නේද? ඒකේ බේත් හිටන් තියනවායි කියනවනේ. එතකොට ආහාර වශයෙන් එයාගේ එක සම්පූර්ණයි. ඒ වගේම අම්මගේ තනකුඩුව මෙයාගේ කට ඇතුලේ. අර සූපූර්ණෝ වගේ සූතින් ඉෆෙක්ට් එකකුත් තියෙනවා. සැප දෙකයි. ඊළඟට අම්මගේ කය මෙයාගේ කයට ස්පර්ශ වෙනවා. දැන් ඕගොල්ලෝ බබාලා එහෙම වඩා ගන්න කැමති නේද? දැන් ඕගොල්ලෝ කියන්නේ බබාට ආදරේ කියලානේ. බබාට නෙමෙයි ආදරේ ඕගොල්ලන්ටමයි. ඒ කියන්නේ බබාගේ හැම මුරුදු නිසා ඕගොල්ලන්ගේ ඇඟේ ගෑවෙනකොට ඕගොල්ලන්ට සැපයි. බබාට ඊට වඩා හුඟක් සැපක්. අර අම්මගෙන් උණුසුමුකුත් එක්ක හොඳට බබාට හම්බ වෙනවා. දැන් සැප තුනයි. ඊළඟට අම්මා මේ කිරිබොන ළමයා දිහා කරුණාවන්ත ඇස් දෙකකින් බලාගෙනත් ඉන්නවා. සැප හතරයි. දැන් ඕගොල්ලන්ට කවුරු හරි කණ්ඩ දීලා කරුණාවන්ත ඇස් දෙකකින් බලාගෙනත් ඉන්නවද? නෑ නේද? ඊළඟට ඒ වගේම දැන් ඔය අම්මා නැලවිලි ගීතයකුත් කියන කනටත් හොඳයි. සැප පහයි. අවුරුදු 3ක් විතර වෙනකොට මොකද වෙන්නේ? අම්මට තව බබෙක් හම්බ වෙලා අර අලයි බතු යරවමේ පොඩි කරලා මේසෙක වාඩි කරවලා මෙයාට කණ්ඩේ කියනවා. මෙයා ලාවුලු ගාගෙන වගේ මේ හැමතැනම එයාට සැපතක් නැහැ නේ. එයා බලනවා අම්මා ළඟට එන්න පුළුවන් දෙන්න විදියක් නැහැ. එතන නංගි මල්ලි එක්ක ඉන්නේ. අන්න අවුරුදු 4 දින මොක නැති වුණා. 10ක් 12ක් වෙනකොට අම්මා වැඩි අතපත ගන්න නැහැ. 20ක් වෙනකොට නැති වුණා. දැන් බලන්න ඕගොල්ලෝ වයසට ගිහිල්ලා හැමතරලි වැටලා අද කිඳිරි ගෑවෙන්නේ මොකක් කියලාද? තාමත් කිඳිරි ගෑවෙන්නේ අම්මෙක් කියලා නේ. ඒ අම්මෙක් කියන වචනය තුල තියෙනවා අම්මගෙන් ලැබුණා වූ ආදරය, උණුසුම, ආරක්ෂාව, අර සැප පහ. ඒක ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. තරුණ කාලේ කවුරු හරි මෙහෙම යන්තම් ස්පර්ශ කළා යන. තත්පරින් 1000කට ඕක තියෙනවා. ඊට පස්සේ වයසට ගිහිල්ලා හැමතරලි වැටිලා ඕක පතනවා ඒක හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ගෙවල් දොර රණ්ඩු සරවල හිටන් වෙනවා කියන එක තියෙනවා. හැබැයි පතනවා කියන එක නම් අපේ තියෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ වේදනාවටත් කිව්වේ ඒක තමයි. ඉතින් මේකත් හොඳට බලාගෙන යන්න පුළුවන්. ඒකට තථාගතයන් වහන්සේ සංඥාවට කිව්වෙත් එකම දේ. අභිනන්දති අභිවදති අජෝසායතිට. ඒක සංස්කාරයට කිව්වෙත් එකම දේ, විඥාණයට කිව්වෙත් එකම දේ. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා අයම් බික්කවේ රූපස සමුදය. අයං වේදනාය සමුදය. මාන්නේ මේ රූපයගේ සමුදයයි. වේදනා සංඥා සංස්කාර විඥානයගේ සමුදයයි. එතකොට අලුතෙන් බලන අයට මම කියනවා රූපයයි වේදනාවයි විතරක් බලන්න. සංඥාව අපි බලන්නේ 3 වෙනි දවසේ. ඒක ටිකක් අමාරුයි. ඔකෙන් එකක් බලුවත් හොඳටම ඇති. රූපය හරි වේදනාව හරි පුළුවන් නම් දෙකම හරි බලන්න. එතකොට දැන් අපි අනිත් පැත්ත පෙන්නනවා අස්තංගමයි. මහණෙනි මේ pāli භාෂාවෙන් කියනවා මේක අත්ංගමී කියලා.
සිංහලෙන් අස්තංගමය කියනවා සිංහලෙන් නිරෝධය කියලා කියනවා. මානි රූපයගේ නිරෝධය කවරේද? වේදනා සංඥා සංස්කාර විඥානයගේ නිරෝධය කවරේද? ඒකත් අපි මේ pāli භාෂාවෙන්ම බලමු. ඉද බික්කවේ බික්කු නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති. සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. අර අභිනන්දති කියන එකේ අනිත් පැත්ත නේද? කිංච නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති. මොකේද සතුට සොයන්නේ නැත්තේ ප්‍රකාශ කරන්නේ නැත්තේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැත්තේ. රූපං නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති. රූපේ සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ. තස්ස රූපං අනබිනන්දතෝ අනබිවදතෝ අනජෝසාය තිට්ඨතෝ යා රූපේ නන්දිසා නිරුද්ධති. රූපේ සතුට සොයන්නේ නැත්තම් ප්‍රකාශ කරන්නේ නැත්තම් පිළි අරගෙන තබාගෙන නැත්තම් අර නන්දිය කියන එක නිරෝධ වෙනවා. නන්දි නිරෝධෝ උපාදාන නිරෝධෝ. අර දැඩි ලෙස ගන්නෙ නැහැ. උපාදානේ නිරෝධ වෙනවා නම් භවය නිරෝධයි. අර පවතිනා වූ තණ්හාවක් නෑ. භවය නිරෝධ වෙනවා නම් ජාතිය නිරෝධ වෙනවා. ජාතිය නිරෝධ වෙනවා නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධಂತಿ. ඒව මේ තස්ස කේවලස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හොති. අපේ දුක්ඛේ නැති වෙනවා නම් නැති වෙන්නේ ඔන්න ඔය විදියට. ඉතින් මේකත් අපි එකපාරටම තේරෙනවයි කියලා ගන්නෙ නැතුව අර උදාහරණය අරගෙන බලමු. දැන් ටීවී එක උදාහරණයක් කිව්වන්නේ. ඔන්න දැන් තමන් මේ ප්ලාස්ටික් පෙට්ටියේ සතුට සොයන්නේ ප්‍රකාශ කරන්නේ පිළි අරගෙන තබාගෙන ඉන්නේ නැහැ. දැන් ඔය මේ පෙලක් අය කියනවා නේද? මම නම් චිත්‍රපටි බලන්නේ නැහැ. තව එක්කෙනෙකුට කියනවා අන්න ක්‍රිකට් මැච් එකක් යනවා කැමති නම් බලන්න කියලා. මොකද ඒ කියන්නේ? අරය බලලා කවුද දිනි පෙරදුනේ කියලා කියයි කියලා නේද? එහෙමවත් කියන්නේ නැති වෙන්න ඕන. නාභි වද්දති. එතකොට ඊළඟ සුමානේ ක්‍රිකට් මැච් බලන්න ඊළඟ භවයේ ක්‍රිකට් මැච් බලන්න එහෙම අල්ලගෙන ඉන්නේ නැහැ. එතකොට එහෙම ඉන්නේ නැත්තම් අන්න එහෙමනම් ඉතින් මේකේ මේ ප්ලාස්ටික් පෙට්ටිය සතුටක් ඇති වෙන්නේ නැහැ නන්දියක් ඇති වෙන්නේ නැහැ නේද? ඉතින් ඕගලන්ට හිතෙන්න පුළුවන් ඉතින් මම මෙච්චර කලක් මේ සතුට වෙලා හිටියේ මේකේ ඉන්නේ කියලා නේද? මේක හරි බෝරින්නේ මේක කරන්නේ නැත්තම් කියන එක. ඔය ප්ලාස්ටික් පෙට්ටියෙන් ඇත්තටම මේ සතුටක් හම්බ වෙනවද කියලා බලන්න. දැන් බලන්න ඕගොල්ලෝ ඔෆිස් ගිහිල්ලා ආවා. ගෙදර ආවා රිමෝට් කන්ට්‍රෝල් එක ගත්තා එබුවා. පළවෙනි පාටම පෙන්නන ඕන නිවුස් යනවා. ඇෆ්ගනිස්තානයේ ඔන්න බෝම්බයක් දැම්මලු. බබාලා මෙච්චර ගාණක් නලාලු. සතුටක් තියෙනවද? නෑ නේද? හොඳයි ඕගොල්ලෝ බලන්න කැමති නාට්‍යයක් යනවා. එතකොට දැන් ඒ නාට්‍ය බලාගෙන යනකොට ටිකක් වෙලා යනකොට ඕක ඇතුලේ තව නාට්‍යයක් යනවා නේද? ඕගොල්ලන්ගේ නාට්‍ය. මොකද්ද ඕගොල්ලෝ කියන්නේ? අර ගෑනු ළමයට මඳින්න තුනේ මේ පිරි ළමයා නියා වැරදි එක්කෙනා වැඳගත්තේ. ඒ තමන්ගේ නාට්‍ය නෙමෙයි පෙන්නන්නේ. ඊට වඩා හොඳ දේවල් තියෙනවා. දැන් මට මගේ මේ ඇස් දෙක වැහුවාම මේ අයිලිඩ් එකයි අයි බෝල් එකයි මේ නලලයි මුණු මූණම සුඛයි කියලා දැනෙනවා. ඔෆිස් එකේ වැඩ කරන කාලෙත් මිනිත්තු දෙකක් විවේකයේ හම්බුණා නම් මම ওই විදිහට ඇස් දෙක වහ ගන්නවා. මට ප්‍රීතිය සුඛය ඇතුව ඊට පස්සේ අර වැඩේත් හොඳට කරන්න පුළුවන්. ඉතින් මේකට අර වගේ ප්ලාස්ටික් පෙට්ටියක් ඕනේ නැහැ. තමන්ගේ ඉන්ද්‍රියන් දියුණු කරගත්තාම යන්න පුළුවන් මේකේ ආදීනීමක් නැහැ නේද? ඊට වඩා හොඳ දේවල් තියෙනවා. ඒතකොට නන්දිය නිරෝධ වෙනවා නම් උපාදානය නිරෝධයි. ඒතකොට අර ඊළඟ සුමානේ ටීවී බලන්නයි කියලා ආදී වශයෙන් ඒවන්නේ. උපාදානය නිරෝධ නම් භවය නිරෝධයි. අර පවතිනා වූ තණ්හාවක් නැහැ. අන්න මේ අවස්ථාවේදී මෙන්න මේ විදිහට කල්පනා කරන්න බලන්න. ඒ කියන්නේ අර අපි කියවනේ කැටයක් තියෙනවා කියලා. එතකොට හිතන්න බලන්න ඕගොල්ලෝ ආප්ප කනවා. ඒ කැටේට රුපියල් 5ක් දාන්නේ නැහැ. ලස්සන කාන්තාව දකිනවා. රුපියල් ලක්ෂයක් කැටේට දාන්නේ නැහැ. එතකොට ලස්සන ඇඳුම් දකිනවා. රුපියල් 2000ක් කැටේට දාන්නේ නැහැ. දැන් හිතන්න බලන්න තම මනෝමය කායෙන් ඉන්නවා. ඒ ඉන්නකොට මේ කැටේ පේනවා. දැන් කැටේ හිස්. රුපියල් 5ක් හරි තිබුණා නම් අන්න ඒකට නිසා ඉපදින්නේ කියලා තියෙනවා. මේක කැටේ හිස් නම් භවය නිරෝධන ජාතිය නිරෝධයි. තමන් ඉපදෙන්නේ නැහැ. මුළු දුක්ඛ ස්කන්ධයම නිරුද්ධ වෙනවා කියන එක බලනවා. ඉතින් අර ආහාරය තියලා ඔයගලන්ට ওই විදිහට බලන්න පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේ වේදනාවට කිව්වෙත් ඔය දේ, ඒ වගේම සංඥාවට කිව්වෙත් ඔය දේ, සංස්කාරය විඥාණයටත් කිව්වේ නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති කියන්නේ. අන්න බුදුහාමුදුරුවෝ පෙන්නනවා
අයම් භික්ඛවේ රූපස්ස අත්තංගෝ. මහන්නේ මේ රූපයගේ නිරෝධයයි. වේදනා සංඥා සංස්කාර විඥානයගේ නිරෝධයයි කියලා කියනවා. අපේ දුක්ඛේ නැති වෙනවා නම් කවදා හරි නැති වෙන්නේ ඔන්න ඔය ආකාරයට විතරයි. එතකොට දැන් අපි කොහොමද මේකේ භාවනා කරනවා කියලා කිව්වේ? දැන් තමන් අර අපායේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ඉපදීම දුකයි කියලා කෙටියෙන් බලන්න. මනුස්ස ලෝකේ ටික වැඩියෙන් බලන්න පුළුවන්. ජාතික දුක්ඛ. මේ ආයතනයන් දැන් තමන්ට පහළ වෙලා තියෙන ආයතනිය ඇහැ කන දැන් කණ්ණාඩි දානවා. පස්සේ ඔකත් බැරි වෙනවා නේද? එතකොට ඒක දුකයි කියලා බලන්න. ජරාවට ආව. දැන් තමන්ගේ ශරීරයේ ජරා වෙලා තියෙනවායි කියන එක හොඳට ගන්න ඕනේ. ඒක නම් ලිස්සලා යවන්න දෙන්න එපා. පාස් වෙන්න ඕනේ විභාගය. එතකොට තමන් ජරාවටපත් උනායි කියලා ගත්තොත් දිග හුස්මක් එනවා දන්නේම නැතුව. එහෙනම් ආච්චිට 100ට මොකද ඕනේ? අන්න ව්‍යාධි. කැන්සර් හැදුණා මමත් පැරෙනවා. අන්න මරණයට ආවා. අන්න ආච්චි 100 මැරලා ඉන්නවා. අන්න මලගෙදෙට අපි මනසෙන් යනවා. එතකොට එයා මැරලා ඉන්නවා. එතනින් අර මනසට දිහා පොඩ්ඩක් බැලුවා. තමන්ගේ ශරීරයත් ඕන නිදි කරේවා. වල දාන්න එපා. බුදුහාමුදුරුවෝ මේ தත්ත්වයට මමත්පත් වෙනවයි කියලා නේද? දවස් 7ක් විතර තියන්න බලන්න. අර ඉස්ම ගලනවා අසුචි වාගේ නේද? ඕගොල්ලෝ දකිවි මේක මේ අතීත භවයක මනසිරුවක් දකිවි. අර ඉස්සර කාලේ ඔය සෝම් පිට්ටනිය වලට ගිහින් දානවනේ. මනසිරුරු නේද? ඔතල ගිහින් දානවා. ඉතින් දැන් තමන් ඔන්න මනෝමය කායේ ගියා ගයක් හොයන්න. ඉපදෙන්න තැනක් බලන්න ගිය ගමන් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ආව මේකනේ තිබිච්ච පරණ ගේ. ගහක ඉඳන් හරි මේක දිහා බලාගෙන ඉන්න. අන්න අර සත්තු එහෙම කාලා ඔය වගේ තමන් දකින්න ජරා වෙච්ච ශරීරය. දැක ගමන් සිත විශාල වෙනවා. අන්න තමන් ඉන්නේ මනෝමය කායේ. අන්න ඒ වෙලාවේදී අර සමාධි භාවනා සූත්‍රයෙන් තමන් සමුදය ස්තංගමේ බලන්න. එතකොට අපි කිව්වා රූපේ වේදනාවේ අලුත් අයට බලන්න කියලා. පරණ අයට නෝන එකක් කරන්න පුළුවන්. එතකොට එකක් බැලුවත් ඇති. දැන් අපි කිව්වා මේක රෙසිපි එකක් අරගෙන උයනවා වගේ කියලා නේද? එතකොට මේක තමයි රෙසිපි එක. රෙසිපි එක තමයි මෙතන තියෙන මේ අභිනන්දති අභිවදති අජෝසායිතිත්‍ති කියලා එක ගන්න රෙසිපි එක නේද? දැන් එතකොට ඔන්න දැන් තමන් රෙසිපි එක අරගෙන ඉවුවා දැන් ටීවී එක තිබ්බා ආහාරය තිබ්බා මේක උයලා බැලුවා. දැන් ඊට පස්සේ අපි හැමදාම රෙසිපි එකකින් උයන්නේ නැහැනේ. දැන් ඒ පාර පොත වහන්න මනසෙන් නේද? මනසෙන් උයන්න. දැන් තමන් කල්පනා කරනවා මේ මල සිරුරක් වාගේ ජරා ගොඩක් වෙන මේ වගේ ශරීරය. මං කොහොමද මේ පණු ගන්න මේ ශරීරයක් හදාගත්තේ? අන්න එතකොට තමන්ට උත්තරයක් ඒවි. මේ භවය නිසායි මේ ජාතිය ඇති වෙන්නේ. එහෙම නැත්නම් තණ්හාව නිසායි මේ දුක්ඛේ ඇති වෙන්නේ. අන්න ඒක තමයි ඔයගොල්ලන්ගේ වාසනාවන්ත අවස්ථාව. පටිච්ච සමුප්පාදයේ පුරුකක් තමා විසින් අවබෝධ කරගන්නා අවස්ථාව. එතකොට දැන් ඕගලන්ට මේ භාවනාවට පහසු වෙන්න මම පෙන්වන්නම් මේ මල සිරුරු. එතකොට මේකේ මේ හදලා තියෙන්නේ මේ වික්ෂුන් වහන්සේලාට මේ භාවනා කරන්න පුළුවන් වෙන්න ඒ අවසර ඇතුව මේ මල සිරුරු ටිකක් අරගෙන වල දාන්න නැතුව තිබ්බා. එතකොට දැන් මේ දවස් දෙකක් ගත වෙලා නිල් වෙලා ඒ තියෙන මල සිරුරක් නේද? දැන් ඉතින් ඊට පස්සේ මේ මල සිරුර ඉදිමෙන්න ගන්නවා නේද? එතකොට ඉතින් ඉදිමෙනකොට ඉතින් මේ ඉස්ම එනවා. කකුලෙන් එහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඉස්ම ආවට පස්සේ සත්තු ඉතින් ඒක වහ ගන්නවා. ඊට පස්සේ ඉතින් ওই සත්තු පොර කනවා නේද? කට ඇතුළට යන්නේ මේ පොර කනවා. දැන් ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පේනවා මේ කට කාලා. මේ වගේ ශරීරයක් තමයි මම දැක්කේ. නහයෙන් පණු එක්කිනවා කටට බහිනවා. කටෙන් එකෙක් එනවා නහයට බහිනවා. අන්න ඒ වෙලාවේ මගේ මනස විශාල වුණා චීයා කියලා. අන්න ඒ වෙලාවේ මං හිටියේ මනෝමය කායෙන්. අන්න ඒ වෙලාවේ තමයි මම සමාධි භාවනා සූත්‍රයෙන් සමුදය අස්තංගමේ බැලුවේ. ඊළඟට දැන් ඉතින් ওই ශරීරය ඇකිලෙන්න පටන් ගන්නවානේ. පේනවද මේ කකුල එහෙම ඇකිලිලා. ඊට පස්සේ ඒක මේ ශරීරයේ අනිත් කොටස් වලටත් යනවා. දැන් ඉතින් පේනවද කකුල් දෙකයි බඩයි ඇකිලිලා තියෙනවා. ඊට පස්සේ කාලයක් යනකොට ওই ශාරීරික වර්ණය වෙනස් වෙනවා. මේ අවුවට එහෙම නේද? කළු වෙනවා, මෙහෙන් සුදු වෙනවා. ඉතින් ඊට පස්සේ උක පොළොවට පස්සේ එන්න ගන්නවා. ඊට පස්සේ පොළොවට පස්සේ එනවා. ඉතින් ඕක කරගන්න තමයි අපි දඟලන්නේ. ඒකට ඒක හොඳට බලන්න.